හොඳයි අයිබෝන් ළමයි සුබ සන්ධ්‍යාවක් අද පන්තිය පටන් ගමු අපි මම පොඩ්ඩක් මතක් කරොත් අපි දැනට කරන්නේ මොකක්ද කියන එක පාඩම් කීපයක් ඉවර කරලා තියෙන්නේ අතරමැද්දෙන් කරපු නිසා පිළිවෙල මාරු වුණ නිසා මම පොඩ්ඩක් මතක් කරන්නම් පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් මම ඉවර කරා සාමාන්‍ය විදිහට පන්තිය පවත්වන කාලය තුල කියන්නේ ඔන්ලයින් නෙමෙයි සාමාන්‍ය විදිහට පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම අවසන් කරා. ඊළඟ තුන්වෙනි පාඩම සමහර පන්ති වලට පටන් ගත්තා සමහර පන්ති වලට පටන් ගන්නත් බැරි වෙන්නේ නැති. ඒ අතර වාරයේ තමයි කොරෝනා නිසා පන්ති නැවැත්තුවේ. හරිද? ඒ භාගයක් කරපු අයට සහ පටන් ගත්තේ නැති අයට සම්පූර්ණ වෙන්න මම තුන්වෙනි පාඩම කරා. ඒක ගිය සතිය ඉවර කරා. තුන්වෙනි පාඩම ගිය සතියෙන් අවසන් කරා. හතරවෙනි පාඩම කරලා නැහැ. හැබැයි මම ඔන්ලයින් පටන් ගද්දී පස්වෙනි පාඩම තමයි මුලින්ම පටන් ගත්තේ. අර පන්ති නිමාඩු දුන්නත් එක්ක ඒ නවත්තපු තැනින් පටන් ගන්නද පස්වෙනි පාඩම පටන් ගත්තා. හරිද? එතකොට පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩමත් කරා. එහෙමනම් පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම අවසන්. තුන්වෙනි පාඩම දැන් අවසන් කරලා තියෙනවා. පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩම අවසන්. එතකොට දැන් අපිට ඉතුරු වෙලා තියෙනවානේ හතරවෙනි පාඩම. ඔව් ඒකත් අපි දැන් අද පටන් ගන්න කම්ප්ලීට් කරගමු. එතකොට හයවෙනි පාඩම දක්වා සම්පූර්ණයෙන්ම පාඩම් ටික අවසන් වෙනවා. එතනින් පස්සේ අපි ආපහු හත්වෙනි පාඩමේ ඉඳන් කරගෙන යමු. එතකොට හරි හතරවෙනි පාඩම පටන් ගන්න කලින් ළමයි තුන්වෙනි පාඩමේ පාස් පේපර්ස් ප්‍රශ්න කීපයක් කරන්නත් ඕනේ. ඒ වගේම මම ඔයාලට කිව්වා ගිය සතියේ අමතරව දෙයක් කියලා දෙන්නම් මේ පාඩමේ ප්‍රශ්න කරද්දී සමහර විට අවශ්‍ය වෙන වෙයි කියලා හිතන දෙයක් මේ අච්චුපොතේ හැම සඳහනක් නැහැ. නමුත් අවශ්‍ය වෙයි කියලා හිතන දෙයක් මම කියලා දෙන්නම්. තාමත් කට්ටිය සම්බන්ධ වෙමින් ඉන්න එකයි මම මේ බලන්නේ කොහොමද. හරි. ද්විමය සංඛ්‍යා සම්බන්ධව ගණනය කිරීම වලට දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතනවා. ඒ නිසා මම කියලා දෙන්නම්. ද්විමය සංඛ්‍යා සම්බන්ධව එකතු කිරීම සහ අඩු කිරීම. දැන් ඔයාලා සාමාන්‍ය ගණිතය කියන විෂයේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන මූලික ගණිත කර්ම හතර සිද්ධ කරනවානේ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඒතර සාමාන්‍ය සංඛ්‍යා එදිනෙදා අපි පාවිච්චි කරන්නේ දශමයේ සංඛ්‍යා කියලා අපි කතා කරා මේ පාඩමේදී. මේ වගේ 10 පාදයේ සංඛ්‍යා වලට ඔන්න ඔය කියන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ගණිත කර්ම වලට ලක් කරලා යම් යම් ගණනය කිරීම කරන්න ඔයාලා දන්නවා. එකතු කරන්න කිව්වොත් 5යි 5යි 10යි එහෙනම් බිඳුවයි කලින් පියවරට 1යි. එතකොට 2යි 3යි 4යි කියලා අපි මේ විදිහට දානවා. හරිද? ඊළඟට අඩු කිරීම, ගුණ කිරීම, බෙදීමුත් ඒ වගේම තමයි. හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ පාඩමෙන් අහන ප්‍රශ්න වලට සමහර දේවල් වලට උත්තර ලියා ගන්න ද්විමය සංඛ්‍යා මේ වගේ අපිට ලබා දෙන ද්විමය සංඛ්‍යා කීපයකට අදාළව යම් යම් ගණනය කිරීම කරගන්න. අපිට සමහර විට මේ දෙකක් එකතු කරගන්න, අඩු කරගන්න, ගුණ කරන්න, බෙදන්න වගේ දෙයකට අවශ්‍ය වෙනවා. හැබැයි අඩු කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම පමණයි අපි කතා කරන්නේ. ගුණ කිරීම, බෙදීම ගැන කතා කරන්න යන්නේ නැහැ. හරිද? එච්චර දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. එකතු කිරීම, අඩු කිරීම දැනගත්තාම ඇති. එහෙනම් අපි බලමු ද්විමය සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ කොහොමද? ද්විමය සංඛ්‍යා දෙකක් අඩු කරන්නේ කොහොමද කියලා. ද්විමය සංඛ්‍යා එකතු කිරීම කියන එක ගත්තොත් ද්විමය සංඛ්‍යා එකතු කිරීම කියන එක ගත්තොත් ද්විමය සංඛ්‍යා දෙකක් එකතු කරද්දී අපිට හම්බ වෙන අවස්ථා තියෙනවානේ. හරිද? දැන් අපි එක පෙළට තියෙන සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ. ඒ විදිහට ගත්තාම එකතු කරන්න අපිට හම්බ වෙන අවස්ථා තමයි බිඳුවට බිඳුවක් එකතු කරන්න හම්බ වෙනවා. ඊළඟට බිඳුවට එකක් එකතු කරන්න හම්බ වෙනවා. එකට බිඳුවක් එකතු කරන්න හම්බ වෙනවා. එකට එකක් එකතු කරන්න හම්බ වෙනවා. ඔය හතරනේ වෙනස් විදිහකට අපිට හම්බ වෙන්නේ.
සංඛ්‍යා දෙකක් එකතු කරද්දී. ඊට අමතරව මම කියලා දෙන්නම් මේ වගේ බිටු තුනක් එකතු කරන්නේ කොහොමද කියලා. ඒකට බිටු තුනක් එකතු කරන්න වෙනවා අර 5යි 5යි 10යි කියලා කලින් පියවරට අරන් ගියා වගේ මේකෙත් එහෙම එකක් අවශ්‍ය වෙනවනේ. හරි. අපි දැන් මෙන්න මේ අවස්ථා පහට උත්තර ගන්න පුළුවන් නම් දන්නවා නම් ඕනෙම ද්විමේය සංඛ්‍යා දෙකක් එකතු කර ගැනීම කරන්න පුළුවන්. මේ අවස්ථා පහට පිළිතුරු දන්නවා නම් ඕනෑම ද්විමේය සංඛ්‍යා දෙකක් එකතු කරගන්න පුළුවන්. හරි බලන්නකෝ. බිඳුවට බිඳුවක් ද්විමේය සංඛ්‍යා වුණා කියලා කිසිදු වෙනසක් නැහැ. බිඳුවට බිඳුවක් එකතු කරොත් බිඳුවම තමයි. ද්විමේය සංඛ්‍යා කියලා වෙනසක් නැහැ. බිඳුවට එකක් එකතු කරොත් එක කියන උත්තරයමයි ලැබෙන්නේ. එකට බිඳුවක් එකතු කරොත් ඒත් උත්තරේ එකයි. එකට එකක් එකතු කරත් ඔන්න වෙනස් වෙනවා. එකට එකක් එකතු කරලා සාමාන්‍ය විදිහට අපි 2යි කියනවා ඒ 10 පාදෙන්නේ. මෙතන 2යි කියලා ලියන්න බෑනේ. ඒතකොට මෙතන හැටියට 2යි කියන උත්තරේ අපි කොහොමද ලියන්නේ? ද්විමේය විදිහට 2යි කියන එක අපි ලියන්න ඕන. හරිද? ඒක වෙන්නේ කොහොමද? වෙන විදිහක් දැනගන්න එපා. ගණක රාමුවක හැටියට දැන් අපි දන්නවා 10 පාදයේ සංඛ්‍යා කියලා අපි කියන්නේ මෙතන එකක් තියන්න පුළුවන් දෙකක් තියන්න පුළුවන් ඒ විදිහට 9ක් තියන්න පුළුවන් 10ක් සම්පූර්ණ වුණ ගමන් තමයි මේ වෙනුවට මෙතෙන්ට එකක් දාන්නේ. ඒ කියන්නේ කලින් ස්ථානයකට එකක් දාන්නේ. 10ක් සම්පූර්ණ වුණාම. ඒතර ද්විමේය සංඛ්‍යා පද්ධතිය හැටියට තමයි එකක්වත් නැතුව තියෙන්න පුළුවන් එකක් තියෙන්න පුළුවන් දෙකක් දාන්න බෑ. අර 10 සම්පූර්ණ වුණා වගේ දෙකක් ආපුවාම මේ වෙනුවට කලින් ස්ථානයකට එකක් දාන්න කියන්නේ. අන්න ඒ වගේ එහෙනම් මෙතන 1 1 2යි දෙකක් සම්පූර්ණ වුණා වුණ එක ස්ථානයක එහෙනම් එතන ඒක අයින් කරලා ඊට කලින් ස්ථානීයයට එකක් දානවා. හරි ඒ අනුව තමයි මේ විදිහට අපි ලියන්නේ. ඇත්තටම ද්විමේය සංඛ්‍යා පද්ධතිය හැටියට දෙක ලියන්නෙත් එහෙමයිනේ. දැන් දෙක කියන එක දෙකේ පාදයට හරවලා බැලුවොත් දෙකට දෙකේ එකයි ඉතිරි බිඳුවයි. එකට දෙකේ වනේ බිඳුවයි ඉතිරි එකයි. ඒතර පල්ලෙන් ඉඳන් ඉහළට ලියපුවම එකයි බිඳුවයි. ඒතර අපි බෙදීමෙන් ද්විමේය සංඛ්‍යා ලබා ගත්තොත් මේ 2යි කියන එකට ඒත් එන්නේ 1.0 තමයි. හරිද? ඔන්නෝමයි අපි මේකේ 1 1 આવොත් ලියන්නේ. ඒ කියන්නේ කලින් ස්ථානයකට එකක් කරා යන්න ඕනේ. එහෙනම් 1 1 1 තුනක් එනවා. මේ ස්ථානයකට මෙතෙන්ට තුනක් මෙහෙම දැම්මොත් මොකද වෙන්නේ? එහෙම තියන්න බෑනේ. තියන්න පුළුවන් 1යි උපරිම දෙකක් වුණ ගමන් ඊට කලින් ස්ථානයකට රැ යනවා. එහෙනම් මේ දෙකක් කලින් ස්ථානයකට රැ යනවා. හැබැයි එකක් ඉතුරු වෙනවා. තුනක් තිබ්බනේ එකක් ඉතුරු වෙනවා. එහෙනම් එකක් ඉතුරු වුණා ඊට කලින් ස්ථානයකට එකක් අරන් ගියා. හරිද? මේ තියන්නේ අර වගේම 3යි කියන ප්‍රමාණයම තමයි ද්විමේය විදිහට. 1 1. ඔන්න ඔය වගේ තමයි අපි ද්විමේය සංඛ්‍යා එකතු කිරීම කරන්නේ. මේ වගේ අවස්ථා පහ දන්නවා නම් අපිට පුළුවන් ඕනෙම ගණනය කිරීමක් කරන්න. හරි මම දැන් ගානක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ද්විමේය සංඛ්‍යා දෙකක් එකතු කරන්න තිබ්බොත් අපි මේක එකතු කරන්නේ කොහොමද උත්තරේ ගන්නෙ කොහොමද? දැන් බලන්න එක පෙළට තියෙන ස්ථානීයයන් දෙක එකතු කරනවා බිඳුවට බිඳුවක් බිඳුවයි එකට බිඳුවක් එකයි බිඳුවට එකක් එකයි මෙතන වෙන ඉලක්කම් එකතු කරන්න නැහැ එකයි. ඒතර ලැබෙන ද්විමේය සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. මේ සංඛ්‍යා දෙක එකතු කරපුවම. ඊළඟට තව ගත්තොත් එහෙම 1.0යි 1 1යි හරි මෙන්න මේ වගේ මම සංඛ්‍යා දෙකක් ගත්තොත් මේ බලන්න එකතු කරලා එකට බිඳුවක් එකතු කරොත් එකයි. එකට එකක් එකතු කරොත් ඔන්න දැන් වෙනස් වෙනවා. අපි කොහොමද ලියුවේ? එකට එකක් එකතු කරොත් බිඳුවයි කලින් ස්ථානයකට එකයි. හරිද? කලින් ස්ථානයකට එකයි. බිඳුවයි කලින් ස්ථානයකට එකයි. හරිද? මේ එක ආවේ කොහෙන්ද? මෙන්න මේ ස්ථානයගෙන් මෙතෙන්ට ආවේ. එහෙනම් එතන දැන් බිඳුවයි එකයි තියෙනවා. ඒකට තව එකක් එකතු කරන්නත් ඕන. එහෙනම් බිඳුවයි එකයි එකයිමනේ. ඒකට තව එකක් එකතු කරපුවම දෙකයි. එහෙනම් ආපහු මොකද වෙන්නේ? දෙකයි කියන්නේ බිඳුවයි කලින් පියවරට එකයි. ආයෙ එකක් එනවා මේ පැත්තට. එතන ඒ ආපු එකයි මෙතන තියෙනවා 1 1 කියලා දෙකක්. එහෙනම් 1 2 3යි. තුනක් ආපුවාම එකතු කරන්නේ කොහොමද කියලා මම කිව්වා. 3යි කියන්නේ 1යි ඊට කලින් ස්ථානයකට 1යි. හරිද? එහෙනම් මෙතෙන්ට 1යි. ඔන්න ඔය විදිහට තමයි එකතු කරන්න වෙන්නේ. හරි. ඔය එකතු කිරීම. හරිද? සටහනක් කොහේ හරි අවශ්‍ය නම් දාගන්න නෝට් එකක් විශේෂයෙන් දෙන්නේ නැහැ.
ද්විමය සංඛ්‍යා එකතු කිරීම කියලා මේ අවස්ථා ටික තමයි මම දෙන්නේ එච්චරයි. හරිද? මේ අවස්ථා ටික එකතු කරන විදිහ තමයි දෙන්නේ උත්තර වලට. වෙන දෙන්න දෙයක් නැහැ නෝට් එකක්. උත්තර ටික මේ විදිහට දාගන්න. ඔය අවස්ථා ටික පුළුවන් නම් ඕනෑම ද්විමය සංඛ්‍යා එකතු කිරීමක් කරන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් අඩු කිරීමේදී ඒ වගේම අපිට හම්බ වෙනවා එකෙන් බිඳුවක් අඩු කරන්න හම්බ වෙනවා, එකෙන් එකක් අඩු කරන්න හම්බ වෙනවා. ඊළඟට බිඳුවෙන් බිඳුවක් අඩු කරන්න හම්බ වෙනවා, බිඳුවෙන් එකක් අඩු කරන්න අපිට හම්බ වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අඩු කිරීමේ අවස්ථා හතරයි තියෙන්නේ. මේකේ බිට් තුනක් ගැන සඳහනක් වෙන්නේ නැහැ. මොකද බිට් තුනක් එකපාර අඩු කිරීමක් කරන්න බෑනේ. එකතු කිරීම කරාට බිට් දෙකක් සම්බන්ධව පමණනේ අඩු කිරීම කරන්නේ අනිවාර්යෙන්. ඒ නිසා බිට් දෙකක් සම්බන්ධව අඩු කිරීම කරනවා නම් අපිට හම්බ වෙන අවස්ථා හතර මේ හතර. ඒ අවස්ථා හතරේ අපි බැලුවොත් උත්තර ගන්න කොහොමද කියලා මේ තියෙන ද්විමය අඩු කිරීම එකෙන් බිඳුවක් අඩු කළොත් ළමයි එකම තමයි වෙනසක් නැහැ. බිඳුවක් නේ අඩු කරන්නේ. එකෙන් එකක් අඩු කරොත් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් අඩු කරාට බිඳුවම තමයි. ඒවා අපි දන්න දේවල්මයි වෙනසක් නැත. හැබැයි මෙතන බලන්න බිඳුවෙන් එකක් අඩු කරන්න තියෙන්නේ. දැන් ළමයි අපි මෙන්න මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ? මෙන්න මේ වගේ එකතු කිරීමක් තිබ්බොත් එහෙම අපි මේ 3න් 7ක් අඩු කරන්න ඕනේ. අපිට ඒ දේ කරන්න පුළුවන්ද? ඒ දේ කරන්න බෑ ළමයි. ඒ නිසා අපි මොකද කරන්නේ? මෙන්න මේ කලින් ස්ථානියයෙන් එකක් ගේනවා. ඒ එකක් කියලා යන්නේ 10ක්. ඒ 10යි 3යි 13යි කියලා තමයි අපි 7ක් අඩු කරන්නේ. 13න් 7ක් නේ අඩු කරන්නේ. ඒ කියන්නේ මෙතන 10ක් පෙරුණාම මේ ස්ථානියගේ 10ක් පෙරුණාම කලින් ස්ථානයකට අරන් යනවා එක එකයි. දැන් ගණන කරාමුවේ අපි මේක ස්ථානයක 10ක් පෙරුණාම මේ 10 වෙනුවට මෙතනට එකක් දාන්න. එහෙනම් ඒක අනිත් පැත්තට අරන් ගියොත් යන්නේ කීයද 10ක්. ඒ වගේම තමයි ද්විමය සංඛ්‍යා පද්ධතියේදී මෙතන දෙකක් පිරුණාම තමයි මෙතෙන්ට අරන් යන්නේ. එහෙමනම් මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට එකක් අරන් આવොත් මේ පැත්ත එකක් අනිත් පැත්තට අරන් આવොත් මේ පැත්තට එන්නේ දෙකක්. හරිද? අන්න ඒ වගේ දැන් අපි කලින් ස්ථානීයයෙන් එකක් ගන්න ඕනේ. දැන් මෙතන මම සංඛ්‍යාවක් නෙමෙයි ලියලා තියෙන අවස්ථාව විතරනේ. ඒ නිසා කලින් එකක් තියනවා කියලා හිතලා කලින් ස්ථානයකින් එකක් අරන් එනවා. හැබැයි එකක් කියලා එන්නේ දෙකක් ළමයි ඈ මතක තියාගන්න. දෙකක් එන්නේ. ඒ දෙකෙන් එකක් අඩු කරපුවම එකයි. කලින් ස්ථානයකින් එකක් අරන් එනවා. ඒ එකයි කියලා මෙතෙන්ට එන්නේ මේ ස්ථානයකට අනුව එකයි. sorry දෙකක් එන්නේ. ඒ දෙකෙන් එකක් අඩු කරපුවම එකයි. ඕනෑම ස්ථානයකට ඕක ගැලපෙනවා. ස්ථානයගේ කෙරවලද මේ වම් පැත්ත කෙරවල එකද මැදද කොහෙද කියන එක අදාළ නැහැ. හරිද? දැන් අපි මේ ස්ථානීයගේ මෙතෙන් එකක් ගත්තොත් එහෙනම් මෙතනින් එකක් කියලා කියන්නේ මෙතනින් 10ක්. මෙතනින් එකක් කියන්නේ මෙතනින් 10ක්. හරිද? ඒ 10 පාදයේදී ද්විමය වලත් එහෙමයි. ඕනෑම තැනකින් ඊට කලින් ස්ථානයකින් එකක් ගත්තොත් එතෙන්ට එන්නේ දෙකක් ද්විමය අවස්ථාවලට අනුව. ඒතකොට මේ අනුව මෙතන බිංදුව එකක් අඩු කරන්න බෑ. නිසා ඊට කලින් ස්ථානයකින් එකක් ගන්නවා. ඒ ගත්තාම එන්නේ දෙකක්. ඒ දෙකෙන් එකක් අඩු කරපුවම උත්තරය එකයි. හරි. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ අඩු කිරීමේ අවස්ථා ටික හම්බෙන්නේ. ද්විමය සංඛ්‍යා අඩු කිරීමට අදාළව අවස්ථා හම්බෙන්නේ. ඒ අවස්ථාවලට අනුව මෙන්න මේ විදිහට ගණන් කීපයක් මම හදලා පෙන්නන්නම්. අපිට ද්විමය සංඛ්‍යා අඩු කිරීමක් විදිහට මම මෙන්න මේ ගණන් තුන හදලා පෙන්නන්නම්. ගණන් තුනක් ගත්තා මම. බලමු එක පෙළට තියෙන ස්ථානයගෙන් දෙක අපි අඩු කරනවා. බිංදුවෙන් බිංදුවක් අඩු කරපුවම බිංදුවමයි. එකෙන් බිංදුවක් අඩු කරොත් එකමයි. බිංදුවෙන් බිංදුවක් අඩු කරොත් බිංදුවයි. එකෙන් එකක් අඩු කරොත් බිංදුවයි. කොහොමද ලියන්නේ? ඒක කරගන්න පුළුවන්. එකෙන් එකක් බිංදුවයි. එකෙන් බිංදුවක් අඩු කරාට එකමයි. ඒතර මේ දෙක ලියන්න අවශ්‍ය නැහැ අපි මෙච්චරයි උත්තරේ. හරි ඊළඟට එකෙන් එකක් අඩු කරොත් බිංදුවයි. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ.
එහෙනම් මොකද කරන්නේ? මේ එකක් මෙතෙන් අරන් එනවා. ඒ ආපුවම දෙකක් එන්නේ. දෙකෙන් එකක් අඩු කරපුවම එකයි. දැන් මේක නෑනේ. මේක අරන් ගියානේ. මෙතන එහෙනම් බිඳුවයි තියෙන්නේ. එතන බිඳුවෙන් බිඳුවක් අඩු කරපුවම බිඳුවයි. මෙතන එකෙන් එකක් අඩු කරොත් බිඳුවයි. හරිද? මෙතනදීත් මේ මුලට එන බිඳු නොලිය අපිට මේ උත්තරේ විතරක් ලියන්න පුළුවන්. ලියුවා කියලා වැරද්දක් නෑ. මේක මෙහෙම ලියලා තිබ්බා කියලා කිසිම ගැටලුවක් නෑ. අපි වෙන තැනක උත්තරය ගණනය කිරීම කළා ලියනවා නම් මේක ලියපුවාම ඇති. හරි. ඊළඟ ගණනය කිරීම බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. ඊට කලින් ස්ථානයකින් ගන්නවා. කලින් ස්ථානයකින් නෑනේ ගන්න. එහෙනම් මොකද කරන්නේ? එතන නැත්නම් ඊට කලින් ස්ථානයකින් ගන්න. ඒකෙත් නැත්නම් ඊටත් කලින් ස්ථානයකින් ගන්න. හරිද? කොහේ හරි තැනක තියෙන තැනකින් ගන්නවා. එහෙනම් මෙතනින් එකක් මෙතෙන්ට අරන් එන්න වෙනවා. එතකොට එන්නේ කීයද? දෙකක්. ඒ දෙකෙන් එකක් තමයි මෙතෙන්ට අරන් එන්නේ. ඒ දෙයින් මෙතෙන්ට එන්නේ දෙකක්. හැබැයි දැන් මේ දෙකෙන් එකක් අරන් ගියපු නිසා ඉතුරු වෙන්නේ එකයි. මෙතන එකක් මෙතෙන්ට ගෙනාවා දෙකයි. ඒ දෙකෙන් එකක් ඊට කලින් තැනටත් අරන් ගියානේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ එකයි. එතකොට මේ මෙතෙන්ට ගෙනාවු දෙකෙන් එකක් අපි මෙතෙන්ට ගන්න වෙනවා. එතකොට මෙතෙන්ට එන්න දෙකක්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ එකයි. හරියට තේරුම් ගන්න. එහෙනම් දැන් මෙතන දෙකෙන් එකක් අඩු කරොත් එකයි. මෙතන දෙකක් නෑ. මෙතන තියෙන බිඳුවක් නෙමෙයි. දෙකක් නෙමෙයි. මෙතන තියෙන කීයක්ද? මෙතන තියෙන එකක් ළමයි. ඒ එකෙන් එකක් අඩු කරොත් බිඳුවයි. මෙතනක් තියෙන එකක් ඒ එකෙන් එකක් අඩු කරොත් බිඳුවයි. මේක නෑ ඒක අරන් ගියා එතන බිඳුවයි. මේ ටික ලියන්න අවශ්‍ය නැහැ උත්තරේ එකයි. හරි. ඔන්න ඔය විදිහට තමයි ගණනය කිරීම කරන්න වෙන්නේ. ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම ඕක අවශ්‍ය වෙන්නේ අපි ගිය සතියේ කතා කළා ASCII කේත ක්‍රමයේදී අක්ෂරයක ද්විමේය ASCII කේතය දීලා අපෙන් අහනවා වෙනත් අකුරක ASCII කේතයක්. අන්න ඒ වගේ දෙයක් හදන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම ඒ වගේ එකක් ගිය සතියේ කියලා දුන්නා. නමුත් මම ආයෙසරයක් හදන්නම්. අපිට දෙනවා මෙන්න මේ වගේ ඒ අක්ෂරයේ ASCII කේතය 1.0.0.0.1 නම් කැපිටල් G අක්ෂරයේ ASCII කේතය කුමක්ද? හරිද? ඔන්න ඔය වගේ කියනවා. දැන් අපි ද්විමේය සංඛ්‍යා එකතු කිරීම කියන සංකල්පය පාවිච්චි කරලා අපිට දීලා තියෙන්නේ ඒ වල අගේ ඊට වඩා එහෙනම් අකුරු කීයද ඉදිරියෙන් තියෙන එක අපිට අවශ්‍ය වෙන්නේ කියලා අපි ලියාගෙන බලනවා. පිළිවෙලින් A B C D E F G A වල එක දීලා අහන්නේ G වල එක. එහෙනම් අපි බලනවා අකුරු ඉදිරියෙන් තියෙන නිසා එකතු කරන්න ඕනේ ළමයි. පිළිවෙලට කීයද? 1 2 3 4 5 6යි. එහෙනම් මෙන්න මේ අගයට 6ක් එකතු කරන්න ඕනේ. 6යි කියන ප්‍රමාණය අපි ලියන්න ඕනේ ද්විමේය විදියට. ද්විමේය විදියට 6යි කියලා ලියන්නේ 6 කියන එක දෙකෙන් බෙදාන ගිහිල්ලා උත්තරේ හොයන්න මම හදන්න යන්නේ 6 කියන එක ලියන්න ළමයි 1 බිඳුව. ඒ කියන්නේ 1 2 4 නේ යන්නේ. එකේව නෑ 4යි 2යි 6යි. කොහොමද ලියන්නේ? එහෙනම් 1 බිඳුවයි කියන ප්‍රමාණය අපි එකතු කරන්න ඕනේ මේ දීලා තියෙන අගයට. එයි 6ක් තව ඉදිරියට යන්න ඕනේ. එහෙනම් 6ක් එකතු කරනවා. ද්විමේය 6ක්. ඒ ටික එකතු කරපුවම උත්තර එනවා 1 බිඳුවයි 1. එහෙනම් කැපිටල් G අක්ෂරය ASCII කේතය මෙන්න මේක. ඔන්න ඔයගේ ගණනය කිරීම කරගන්න පුළුවන් ලේසියෙන්. නැතුව අකුරු ඔක්කොගෙම ලියලා යන්න අවශ්‍ය නැහැ. අඩු එකත් එහෙමයි. E අකුර එක දීලා වෙන අකුරක වගේ හවුවොත් අපිට පුළුවන්. දැන් මේකෙම අපි බලමු G එක මේක නම් C අක්ෂරය ASCII කේතය කොහොමද කියලා හවුවොත් G එකේ අක්ෂරය ASCII කෝඩ් එක මේක නම් C අක්ෂරය ASCII කේතය කොහොමද? C වල. එහෙනම් G වල ඉඳන් C වලට 1 2 3යි 4යි. හරිද? 4ක් G වලට වඩා ඉහළින් තියෙන්නේ. 4ක් ඉහළින් තියෙන. එහෙනම් 4 කියන එක ලියන්නේ 1.0.1 2 4යි. එතකොට ඉහළින් තියෙන G අකුරට වඩා ඉහළින් තියෙන නිසා අපිට මේ G වල අක්ෂරයේ ASCII කේතයෙන් අඩු කරන්නයි ඕනේ. එතනදී අඩු කරන්න ඕනේ. 1.0.0 කියන ප්‍රමාණයක්. ඒ කියන්නේ 4ක්. අඩු කරනවා නම් දැන් එකෙන් බිඳුවක් 1යි එකෙන් බිඳුවක් 1යි එකෙන් එකක් බිඳුවයි 1යි. හරිද? මේ තියෙන කැපිටල් C අක්ෂරය ASCII කේතය. ඔන්න ඔය වගේ යම් යම් අක්ෂරවල ගණනය කිරීම අහන්න පුළුවන්.
අකුරු එක අකුරක දීලා වෙනත් අකුරක ASCII කේතයක් විදියට අහන්න පුළුවන්. ඒකට උදව් වෙන්න තමයි මම ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියලා දුන්නේ. හරිද? ද්විමේය සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම කියලා දුන්නේ අන්නේ අවශ්‍යතාවය මත. හරි, තුන්වෙනි පාඩම සම්බන්ධව එහෙනම් අච්චර තමයි කියලා දෙන්න තියෙන්නේ. සම්පූර්ණයෙන් අවසන් ටියුට් ගත්තේ නැති අය අරන් ඒකේ අභ්‍යාස කරන්න හම්බෙලා තියෙන අය අවසාන පිටුවේ ගණන් 100ක් දාලා තියෙනවා. ඒවා ගණනය කිරීම කරලා බලන්න. මේකේ පාස් පේපර්ස් ප්‍රශ්න වලට මම කොලයක් දීලා නැහැ. මුද්‍රිත පිටපතක් ටියුට් එකේ දාලා තිබ්බේ නැහැ. ඒක මට දැන් හදලා පෙන්වන්නත් පුළුවන්. නමුත් ඔයාලට ළඟ ප්‍රශ්න ටික නැති නිසා මම හදන්න යන්නේ නැහැ. මම මුද්‍රිත පිටපතක් ඒක ලබන ඊළඟ ටියුට් එකට වගේ කොලයක් දෙද්දී දෙන අවස්ථාවකදී පාස් පේපර්ස් වල ප්‍රශ්න ටික දීලා හදවන්නම්. දැනට කරන්න යන්නේ. හතරවෙනි පාඩමේ ටියුට් එකේ ප්‍රශ්න දාලත් නැහැ. ඔව් ප්‍රවාහන දෙකේ මේක දෙන්න ඕනේ. හරි, මේ දෙක එකට වෙනමම පාස් පේපර්ස් ප්‍රශ්න දෙන්න. ඉතින් දැනට එක කරන්න යන්නේ නැහැ. මම හතරවෙනි පාඩම අද පටන් ගන්නවා මුලින් ඉඳන් උගන්වන්න. ඊට පස්සේ හතරවෙනි පාඩමේ ටියුට් එක ගද්දී ඔයාලා ගන්න ඇති කියලා හිතනවා මේ පේපර් එක. හරිද? ආයතනයට දීලා තිබ්බම ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි පාඩමේ ටියුට් එකයි දුන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න ඕනේ. මම ගිය සතියේ කියන්න ඇති පේපර් එකට උත්තර ලියන්න කියලා. අද සාකච්ඡා කරා නම් තමයි හරි එක. අද සාකච්ඡා කරලා ලබන සතියේ වගේ හතරවෙනි පාඩම පටන් ගන්න කියන හොඳයි. නමුත් අද මම මේක කරන්නේ නැහැ. සමහර විට අද කරනවා කියලා ඉතින් කියන්න ඇති. අද කරන්න යන්නේ නැහැ. සමහර විට තාමත් පේපර් ගත්තේ නැති අය ඉන්නවා කියලා හිතලා සහ අරන් ලියලා නැති අය ඉන්නවා කියලා හිතලා මම මේක තවත් සතියකට විතර පහු කරනවා. අනිවාර්යයෙන්ම පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙන අනිවාර්යෙන් ඒක ලියන්න. ඒකේ තියෙන්නේ පළවෙනි පාඩම් තුනට අදාළ ප්‍රශ්න පමණයි. හතරවෙනි පාඩමේ ප්‍රශ්න දාලත් නැහැ. ඒ නිසා ඒක ලියන්න, ඒක සාකච්ඡා කරන්න ඕනේ. මම අද හතරවෙනි පාඩමේ මේ පාඩම පටන් ගන්නවා. ඒකේ ටියුට් එක ගන්න ඇති ඔයාලා. ගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අච්චුපත ආශ්‍රයෙන් සහ මම මේ කියන දේවල් ආශ්‍රයෙන් මේ දේවල් තේරුම් ගන්න පසුව ටියුට් එක අරන් ලියා ගන්න. අච්චුපතේත් පැහැදිලි නෝට් එකක් තියෙනවා තුන්වෙනි පාඩමට ගණනය කිරීම සම්බන්ධ මොන හරි දෙයක් අමතක වුණොත් හදන විදිහ එකෙන් බලන්න. හරි. අද හතරවෙනි පාඩම තාර්කික ద్వාර සමග බූලීය බීජ තර්කය නැත්නම් තර්කණය කියලා අපි කියනවා. තාර්කික ద్వාර සමග බූලීය බීජ ගණිතය. තාර්කික ద్వාර. මම මේකේ කොටස් දෙකක් වෙන වෙනම වෙන් කර ගන්නවා. ඇත්තටම ඔයාලට තාර්කික ద్వාර ගැන විතරයි ඉගෙන ගන්න තියෙන. බූලීය බීජ තර්කය ගැන උගන්වන්න නැහැ. අවශ්‍ය නැහැ. පොතේ සඳහනක් නැහැ මාතෘකාව තුළ මේ වචනේ තිබ්බට. නමුත් ඒක දැනගෙන ඉන්න එක හොඳයි. ඇයි මෙහෙම වචනයක් තියෙන්නේ කියලා මම ඒ නිසා වෙනම මේක උගන්වනවා. ඒ කියන්නේ බූලීය බීජ ගණිතය කියන්නේ මොකක්ද කියලා. අහගන්න. ඔයාලා ගණිතයේ විෂයේදී ළමයි බීජ ගණිතය කරනවා. බීජ ගණිතය. හරිද? බීජ ගණිතයේදී ඔයාලා මොකද කරන්නේ? මෙන්න මේ වගේ බීජීය ප්‍රකාශන ලියනවා. බීජීය ප්‍රකාශන ලියනවා. ඒ සම්බන්ධව යම් ගණනය කිරීම කරනවා. ඒ කියන්නේ දැන් x වල සහ y වල අගයන් ගැන හොයලා ඒකට අදාළ මේ වගේ අගයන් හොයනවා. නැත්නම් මේ වගේ සමීකරණ තව ලියලා ඒව අදාළ සුළු කිරීම කරනවා. මේ වගේ බීජීය ප්‍රකාශනයක සුළු කිරීම කරනවා. එහෙම දෙයක් ඔයාලා ගණිතයේදී කරනවා. බීජ ගණිතය. බීජ ගණිතයේදී විශේෂයෙන්ම මෙන්න මේ වගේ අගය නොදන්නා පද තියෙනවා. දැන් y x කියලා අකුරු දෙකක් තියෙනවා. xy කියන්නේ මොනවද? ඉලක්කම් නෙමෙයිනේ. මේවට යම් අගයක් තියෙනවා. අපි අගය ස්ථිරව නොදන්නා නිසා තමයි මෙහෙම දෙයක් පාවිච්චි කරන්නේ. x කියන එකේ අගය අපි දන්නේ නැහැ. y කියන එකේ අගය අපි දන්නේ නැහැ. එක්ක මේ වගේ අගය බිඳුව වෙන්න පුළුවන්, ඍණ අගයන් වෙන්න පුළුවන්, ධන අගයන් වෙන්න පුළුවන්. ඊළඟට දශම විදිහට කොටස් වෙන්න පුළුවන්, භාග විදිහට තියෙන දශම භාග කොහොම හරි මේ දෙකෙන් එකකට ඒ වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ කුඩා සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, ඉතා විශාල සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරිද? ඔය වගේ අපිට කියන්න බෑ මේකේ අගය කීයද කියන එක.
ඒකේ අගේ කීයද කියන එක තීරණය කරගන්න වෙන වෙන විස්තර දීලා tie අනුව ගණනය කිරීම කරලා මේ වගේ අගේ හොයන එක තමයි බීජ ගණිතයේදී ඔයාලා කරන්නේ. දැන් මේකත් ඒ වගේම බීජ ගණිතයක්. අපි පරිගණකයේ සම්බන්ධව ඉගෙන ගන්න බූලීය බීජ ගණිතය ළමයි. බූලීය බීජ ගණිතය. මුලට කෑල්ලක් එකතු වෙනවා. මේ බීජ ගණිතය හඳුන්වලා දුන්නේ ලෝකෙට හඳුන්වලා දුන්නේ ජෝර්ජ් බූලී කියලා විද්‍යාඥයෙක්. ජෝර්ජ් බූලී. එයාගේ නමේ කොටසක් තමයි ඇවිල්ලා තියෙන්නේ බූලීය කියන අදහස. බූලීය කියලා එයා පැහැදිලි කරේ ළමයි අවස්ථාවන් දෙකක් පමණක් තියෙන දේවල් වලට. ඒ කියන්නේ අවස්ථා දෙකයි තියෙන්නේ මොන හරි දෙයක් සම්බන්ධ විස්තර කරන්න අවස්ථා දෙකයි තියෙන්නේ. අගයන් දෙකයි තියෙන්නේ. ඒ හැර දෙයක් නැහැ. ඒ නිසා ඒවා බූලීය දේවල් කියලා එයා නම් කරා. උදාහරණයක් විදිහට බල්බයක් ගැන හිතන්නකෝ. බල්බය එක්ක ඔන් කියන අවස්ථාවේ තියෙන්න පුළුවන්. එක්ක නැත්තම් ඕෆ් කියන අවස්ථාවේ තියෙන්න පුළුවන්. ඒ හැර වෙන අවස්ථාවක් නැහැනේ. එක්ක ඔන් වෙලා තියෙනවා එක්ක ඕෆ් වෙලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ අවස්ථා දෙකක් පමණක් තියෙන එයා හඳුන්වනවා මේවා බූලීය දේවල් කියලා. බූලීය දේවල්. හරිද? ඊළඟට අපි දොරක් වගේ දෙයක් ගත්තොත් එහෙම දොර open close. open විවෘත වෙලා තියෙන්න පුළුවන්. close වෙහිලා තියෙන්න පුළුවන්. හරිද? ස්විච් එකකුත් එහෙමනේ on off. ස්විච් එකක් on off. තව තියනවාද ඒ වගේ තියෙන්නේ? yes no. ඔව් නැත. සත්‍ය අසත්‍ය. true false. ඉංග්‍රීසියෙන් කිව්වොත්. ඔන්න ඔය වගේ අවස්ථාවන් දෙකක් පමණක් තියෙන දේවල් එයා හඳුන්වනවා බූලීය දේවල් කියලා. ඒ බූලීය දේවල් ඕනෙම එකක් නිරූපණය කරන්න පුළුවන් එක සහ බිඳුව කියන එකෙන් කියලා එයා පැහැදිලි කරා. එක සහ බිඳුව කියන එකෙන් පැහැදිලි ඒවා නිරූපණය කරන්න පුළුවන් කියලා කිව්වා. දැන් ඔය on කියන එක අපි කියනවා එකයි කියලා බොහෝ විට. off කියන්නේ බිඳුවයි කියලා තමයි අදහස් කරන්නේ. open කියන්නේ එකයි, close කියන්නේ බිඳුවයි. yes කියන්නේ එකයි, no කියන්නේ බිඳුවයි. සත්‍ය කියන්නේ එකයි, අසත්‍ය කියන්නේ බිඳුවයි. ඔන්න ඔය වගේ මේ දේවල් බිඳුව එක ආශ්‍රයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඒ නිසා බූලීය දේවල් වල අවස්ථා දෙකක් පමණයි තියෙන්නේ. ඒවා අපි බිඳුව සහ එක කියලා නම් කරනවා. ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යාංක දෙක තමයි ඒතකොට අපිට මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බූලීය බීජ ගණිතය කියන්නේ මොකද්ද? බූලීය බීජ ගණිතය කියන්නේ ළමයි මෙන්න මේ බූලීය අගයන් මත පදනම්ව සිදු කරන ගණනය කිරීම. සාමාන්‍ය බීජ ගණිතය වගේ මේ වගේ බූලීය ප්‍රකාශ ලියනවා, ඒවා සුළු කරනවා, ඒවට අදාළව මේ වගේ නොදන්නා පදවල අගයන් හොයනවා, ඒ වගේ දේවල් කරන බීජ ගණිතයක්ම. හැබැයි අගයන් තියෙන්නේ බූලීය අගයන් පමණයි. ඒ කියන්නේ මේ වගේ ධන සංඛ්‍යා, ඍණ සංඛ්‍යා, කුඩා සංඛ්‍යා, විශාල සංඛ්‍යා, දශම ස්ථාන සහිත සංඛ්‍යා, භාග සංඛ්‍යා එහෙම විශාල අගයන් ප්‍රමාණයක් නැහැ. දැන් මේක බූලීය ප්‍රකාශයක් නම් ළමයි y වලට තියෙන්න පුළුවන් එක්ක බිඳුව එක්ක නැත්නම් එක පමණයි. වෙන 2 3 4 කියන අගයන් තියෙන්න පුළුවන්ද? බෑ. මේක බූලීය බීජගණිතීය ප්‍රකාශයක් නම් y වල අගය එක්ක බිඳුවයි එක්ක එකයි. මොකද බූලීය බීජගණිතයනේ. බූලීය අගයන් පමණමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔයගේ දෙයක් තමයි බූලීය බීජ ගණිතය කියලා කියන්නේ. ඒතකොට මේවට අදාළ ප්‍රකාශ ලියන විදිය සුළු කරන විදිය ඔයාලා ඉගෙන ගන්න යන්නේ නැහැ. මේ වචනේ තේරුම් ගත්තාම ඇති. හරිද? මේ නොදන්නා අකුරු වලට අපි කියනවා විචල්්‍ය කියලා. විචල්්‍ය. හරිද? වේරියබල් නැත්නම් විචල්්‍ය කියලා හඳුන්වනවා. නොදන්නා අකුරු. අගේ නොදන්නා අකුරු විචල්්‍ය කියලා පැහැදිලි කරනවා. හරි. එහෙමනම් බීජ ගණිතය කියන්නේ අන්න එහෙම දෙයක්. බූලීය බීජ ගණිතය කියන්නේ බූලීය අගයන් මත පදනම් බීජ ගණිතයක්. ඒක පරිගණකයේදී තමයි කතා කරන්නේ. කියන්නේ පරිගණක සම්බන්ධව තමයි බූලීය බීජ ගණිතය කියන එක කතා කරන්නේ. එයි පරිගණකයේනේ අර විශේෂයෙන්ම ද්විමය සංඛ්‍යා මත පදනම් දේවල් පාවිච්චි කරන්නේ. බිඳුව සහ එක. අන්න ඒ නිසා අපිට මේ බූලීය බීජ ගණිතය ගැන ඔයාලා සාමාන්‍ය ඉස්කෝලේ ගණිතයේදී ඉගෙන ගන්නේ නැහැ. ඇයි අවශ්‍ය වෙන්නේ ඔයාලා සාමාන්‍ය බීජ ගණිතය කතා කරන්නේ සාමාන්‍ය අපි කතා කරන තුන්වෙනි පාඩමේ ඉගෙන ගත්ත විදිහට දශමයේ සංඛ්‍යා මත පදනම්ව කතා කරන්න. ද්විමය සංඛ්‍යා වලට අදාළ බිඳුව සහ එක මත පදනම් බීජ ගණිතය තමයි බූලීය බීජ ගණිතය. මේ බීජ ගණිතයත් පාවිච්චි කරලා පරිගණකයේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නවා. පරිගණකයේ වැඩ කරන්නේ මෙන්න මේ වගේ විදිහට. එහෙම තමයි පරිගණකය තුල සංඥා ක්‍රියාත්මක වෙන්නේ හැසිරෙන්නේ කියලා. විශේෂයෙන්ම පරිපතයක ක්‍රියාකාරීත්වය විස්තර කරන්න මේ බූලීය බීජ ගණිතය අපිට ගොඩක් වැදගත් වෙනවා. බූලීය බීජ ගණිතය වැදගත් වෙනවා.
හරි එහෙනම් බූලිය විජගණිතය කියලා සඳහන් කරපු දේවල් වලට පැහැදිලි ඇති මෙච්චරයි තේරුම් ගන්න තියෙන්නේ ඔයාලා ගණිතයේ ඉගෙන ගන්න බූලිය විජගණිතය වගේ බූලිය ප්‍රකාශ කොට නැගීම ඒවා සුළු කිරීම නොදන්නා අකුරු ඒ කියන්නේ විචල්්‍ය වලට අදාළ අගය සෙවීම කරනවා හැබැයි මේවට තියෙන්න පුළුවන් මේ විචල්්‍ය වලට පවතින්න පුළුවන් බූලීය අගයන් පමණමයි බූලීය අගයන් මොනවද බිඳුව හෝ එක එහෙනම් අරට වඩා ලේසි නේද මේ ගණන් ක්‍රමය මොකද සාමාන්‍ය විජගණිතයේදී දැන් x කියලා අකුරක් ගත්තොත් එහෙම x වල අකුර අගේ බිඳුව එන්නත් පුළුවන් ඍණාගයන් වෙන්න පුළුවන් ධනාගයන් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැබැයි බූලීය විජගණිතයේදී x වලට තියෙන බිඳුව හෝ එක පමණමයි දෙකෙන් එකයි එහෙමනම් අරට වඩා මේ විජගණිතය ලේසි හැබැයි විජගණිතය ගැන ඔයාලට ඉගෙන ගන්න නෑ මේ වචන දීලා තිබ්බට බූලීය විජගණිතය ඇසුරෙන් අපි මේ තාර්කික ద్వාරවල ක්‍රියාකාරීත්වය විස්තර කරන එකයි කරන්නේ පැහැදිලිද තාර්කික ద్వාරවල ක්‍රියාකාරීත්වය විස්තර කරන්නේ කොහොමද බූලීය විජගණිතය ඇසුරෙන් හරි ඒ නිසා තමයි අපි මේ පාඩම කියන්නේ මේ වචනේ දාලා තියෙන්නේ හරි දැන් තාර්කික ద్వාරය නම් තේරුම් ගන්න බූලීය විජගණිතය ඕනේ නේද විජගණිතය ගැන ඔය ටික දැනගත්තාම ඇති මම තව අමතරව දෙයක් කියලා දෙන්නම් මේකත් ඔයාලට දැනට ඉගෙන ගන්න නෑ නමුත් මේ වචන දැනගෙන ඉන්න ඕනේ ඒ නිසා කෝකටත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන මම තව දෙයක් කියලා දෙනවා බූලීය විජගණිතය ගැන සාමාන්‍ය විජගණිතයේදී නැත්නම් සාමාන්‍ය ගණිතයේදී වල පාවිච්චි කරනවා ගණනය කිරීම කරන්න එකතු කිරීම අඩු කිරීම ಗುಣ කිරීම බෙදීම හරිද බෙදීම මම මෙහෙම දාන්නම් හරිද ඔන්න ඔය වගේ මූලික ගණිත කර්ම හතරක් පාවිච්චි කරලා අපි විජගණිතයට අදාළව සමීකරණ ඔය ප්‍රකාශ ගොඩනැගීම කරන්නේ ඒතර මේවට අදාළ සුළු කිරීම ඔයාලට කරන්න පුළුවන් දැන් 5 එකතු කිරීම 2 කියලා ලියලා තිබ්බොත් ඒකේ අගය 7යි කියන එක ඔයාලා සුළු කරලා ගන්නවා මේ ලකුණෙන් කියවෙන්නේ මොකද්ද කියලා අදහස තේරෙනවා හැබැයි මේ 1 සහ බිඳුව මත පදනම්ව තියෙන බූලීය විජගණිතයේදී මේ අපි පාවිච්චි කරන ගණිත කර්ම භාවිතා කරන්නේ නැහැ ළමයි මොනවද අපි පාවිච්චි කරන ගණිත කර්ම කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන දේවල් පාවිච්චි කරන්නේ බූලීය විජගණිතයේදී. ඒ බූලීය විජගණිතයේදී පාවිච්චි කරන්න තියෙනවා වෙනම කර්ම ටිකක්. ඒවා ගණිත කර්ම කියන්නේ කර්ම නෙමේ කර්ම ගණිත කර්ම නෙමේ ගණිත කර්ම මේවා. ඒවට අපි කියන්නේ බූලීය කර්ම. බූලීය විජගණිතය සඳහා පාවිච්චි කරන නිසා බූලීය කර්ම කියලා කියනවා. හරිද ඔයාලා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තා නේ මේක තමයි එකතු කිරීමේදී වෙන්නේ මෙහෙමයි කියලා. ඒ වගේ බූලීය කර්ම මොනවද? ඒවා සුළු කරන්නේ කොහොමද කියලා බලමු. බූලීය කර්ම තුනයි ළමයි. ඒක ඉංග්‍රීසි වචනය හැටියට කෙටියෙන් කිව්වොත් and or සහ not කියලා තමයි ඒක අපි කියන්නේ. එකතු කිරීම, අඩු කිරීම වගේ බූලීය කර්ම තුනයි and අපි මේක සිංහලෙන් කියනවා බූලීය ගුණනය කියලා ළමයි ගුණනය ඕ කියන එක අපි කියනවා බූලීය ආකලනය not කෙනෙක් කියනවා බූලීය අනුපූරකය ඔන්න ඒ විදිහට සිංහලෙන් හඳුන්වන ඒ සිංහල වචන ගොඩක් වෙලාවට ඔයාලට අවශ්‍ය නැහැ and or not කියලා මතක තියාගන්න බූලීය කර්ම තුනයි and or not මේවා සඳහා පාවිච්චි කරන සංකේත and එක සඳහා පාවිච්චි කරන්නේ මේ වගේ තිතක්. O එක සඳහා පාවිච්චි කරන්නේ අපි දන්න එකතු කිරීමේ ලකුණමයි. අනුපූරකයේ සඳහා මෙහෙම උඩින් හරහට ඉරක් අඳිනවා හෝ ඇල ඉරක් අඳිනවා. මේක දාන්නේ කොහොමද කියලා දෙන්න. දැන් 5 එකතු කිරීම 2 කියලා මේ විදිහට ලියනවානේ. මේක එක බිඳුව පමණයි තියෙන. එතකොට එක and බිඳුව කියන එක ලියන්න මෙන්න මේ විදිහට. එක ඩොට් බිඳුව. O කියන එක දැම්මොත් මේ විදිහට ලියන්න. not කියන එක මෙහෙම දෙකට දාන්න බෑ ඒක දාන විදිය මම පස්සේ වෙනම කියලා දෙන්නම් මේක and එකයි ඔය එකයි අපි බැලුවොත් මෙහෙමයි වෙන්නේ and එකේදී කියන්නේ සලකා බලන අගයන් දෙකම එක වුණොත් ඒ කියන්නේ සත්‍ය කියලා කියනවා අපි එකයි සත්‍ය එක වුණොත් පමණක් පිළිතුර සත්‍යයි 5 එකතු කිරීම 2 කියන එක 7යි වගේ මේ විදිහට
1.0 කියලා තිබ්බොත් උත්තරේ කීයද? 0යි. හරි දැන් මේ වගේ සුළු කරලා ගන්න ඕනේ දැන්. and එකෙන් දැන් මොකද්ද කියවෙන්නේ මං කිව්වා ඒ දෙපැත්තේ දැන් ඉලක්කම් දෙකක් නේ තියෙන දෙපැත්තේ. මේ දෙපැත්තෙම තියෙන දෙක 1 1 කියලා තිබ්බොත් ඒ කියන්නේ දෙකම සත්‍ය වුණොත් පමණක් පිළිතුර සත්‍යයි. 1 1 1.1 කියලා තිබ්බොත් 1යි උත්තරේ. ඒ කියන්නේ 1 and 1 කියලා තිබ්බොත් උත්තරේ 1යි. ඒ කියන්නේ මේකේ අර්ථය and කියන එකේ සිංහල අර්ථය මොකක්ද? සහ කියන එකනේ. සහ. මේක සහ මේක සත්‍ය වුණොත් පිළිතුර සත්‍යයි. හෝ කියන්නේ හෝ කියන අර්ථය. හෝ කියන්නේ සාමාන්‍ය සිංහල අදහස අනුව දැන් ඔයාලට කියනවා නිල් පෑන සහ රතු පෑන දෙන්න. ඒ කියන්නේ දෙකම තියෙන්න එපා. ඒ වගේ තමයි මේ සහ කියන අර්ථය. නිල් පෑන හෝ රතු පෑන දෙන්න කිව්වොත් හෝ කියන්නේ දෙකෙන් එකක් දුන්නාම ඇතිනේ. ආයේ වගේ 1 ප්ලස් බිංදුව ප්ලස් කියන එකෙන් කියවෙන හෝ කියලා. හෝ කියලා තිබ්බොත් උත්තරේ 1යි. මේක හෝ මේක සත්‍යද කියලා අහන්නේ. මේක හෝ මේක සත්‍යද? හෝනේ. උතර මේක විතරක් සත්‍යයි. කමක් නැහැ උත්තරේ සත්‍යයි. හැබැයි සහ කිව්වොත් මේක සහ මේක සත්‍යද කියලා ඇහුවොත් සත්‍යයි කියලා දාන්න පුළුවන්ද? බෑ මේක අසත්‍යයි. මේ අවස්ථාවේදී පමණයි ඒක සත්‍යයි කියලා දාන්න පුළුවන්. හරිද? ඔන්න ඒ විදිහට අපිට සුළු කිරීමෙන් උත්තර ගන්න ඕනේ. හරිද? වයිසරයක් කියලා දුන්නොත් මම සාමාන්‍ය ගණිතයේදී වගේ බූලීය බීජ ගණිතයේදී and සාමාන්‍ය බීජ ගණිතයේදී එකතු කිරීම අඩු කිරීම වගේ බූලීය බීජ ගණිතයේදී and or not කියලා කර්ම තුනක් තමයි තියෙන්නේ. එකතු කරන්න කිව්වොත් ඔයාලා එකතු කරන්න දන්නවා. ඒ වගේ මේකේ and කර්මයට ලක් කරනවා මේ එක බිඳුව කියන දේවල්. හරිද? and එකේදී කියන්නේ සියල්ලම සත්‍ය නම් පමණක් පිළිතුර සත්‍යයි. හරිද? සියල්ල සත්‍ය නම් පමණක් පිළිතුර සත්‍යයි. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී පමණයි උත්තර 1 කියලා ඉන්නේ අනිත් හැම අවස්ථාවකම බිඳුවයි. බිඳුව කියලා තිබ්බොත් උත්තරේ බිඳුවයි. ඒ and එකේදී. ඒකෙදි කියවෙන්නේ and කියන්නේ සහ මේක සත්‍ය නම් පිළිතුර සත්‍යයි කියලා කියන්නේ. ඕ කියන්නේ හෝ කියන අර්ථයෙන්. එතකොට මේ සලකාව ලබන අගයන් දෙකෙන් එකක් සත්‍ය වුණොත් පිළිතුර සත්‍යයි. හෝ මේක සත්‍යද කියලා අහන්නේ. එකක් සත්‍ය නිසා සත්‍යයි. නේද? එහෙමයි හඳුන්වන්නේ. ඒ දෙක එහෙමයි. not එකේ කතාව ඊට වඩා වෙනස්. and එක හරි o එක හරි දාන්න අනිවාර්යෙන් අගයන් දෙකක් තියෙනවා. අගයන් දෙකක් අතරමැදට තමයි and එක හෝ o එක දාන්නේ. හැබැයි not එක අපි පාවිච්චි කරන්නේ තනි අගයකට. ඒ කියන්නේ 1යි කියලා තියෙන එකට හරි 0යි කියලා තියෙන එකට. not කියලා කියන්නේ අනුපූරකය කියන ළමයි. දැන් ඔයාලා කුලකවලදී අනුපූරකය කියන්නේ මොකක්ද? කුලකවලදී අනුපූරකය කියන්නේ ඒක හැර අනිත් එක කියන එකනේ. හරිද? එහෙනම් එකේ අනුපූරකය කිව්වොත් එක හැර අනිත් එක මොකද්ද? බිඳුව. එහෙනම් එකේ not එක කියලා ගත්තොත් බිඳුවයි. එහෙනම් බිඳුවේ not එක ගත්තොත් මොකද්ද? බිඳුවේ not එක 1යි. අන්න ඒ වගේ තනි අගයක ප්‍රතිවිරුද්ධ කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. අගේ ප්‍රතිවිරුද්ධ කරගන්න. දැන් මම ඔය කතා කරේ අගයන් සම්බන්ධවනේ. දැන් මම කලින් කිව්වා x y a b වගේ අකුරු පාවිච්චි කරනවා කියලා අගය නොදන්නා විචල්්‍ය විදිහට. එහෙම අකුරු පාවිච්චි කරොත් එහෙම කොහොමද ඔක ටික ලියන්නේ? මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ a and b කියලා. ඒතර අපි a වල අගය දන්නේ නැහැ b වල අගය දන්නේ නැහැ. හැබැයි මේකේ සුළු කරපු උත්තරේ 1 වෙන්න නම් අනිවාර්යයෙන්ම a 1 වෙන්නත් ඕනේ b 1 වෙන්නත් ඕනේ. 1 වුණොත් විතරයි අවසාන උත්තරේ 1 කියලා එන්නේ. නැත්තම් 1 කියලා එන්නේ නැහැ. හරිද? ඒක සුළු කරලා ගන්න ඉතින් a වල අගය දැනගන්න ඕනේ b වල අගය දැනගන්න ඕනේ. ඒක හොයාගන්න මොකක් හරි විස්තරයක් දීලා ගණනය කිරීමක් කරන්න කියයි. ඔයාලට බූලිය බීජ ගණිතය ගැන හැබැයි නෑ. නමුත් මේ වගේ ඒවා අවශ්‍ය වෙනවා දැන් අපේ පාඩමේ තාර්කික ద్వාර වලට. ඊළඟට මේකෙන් කියවෙන්නේ මොකක්ද එහෙනම්? මේකෙන් කියවෙන්නේ a හෝ b කියලා. a o b කියන එකයි මේ කියන්නේ. හරිද? ඒකේ අදහස මේ දෙකෙන් එකක් හරි සත්‍ය වුණොත් උත්තරේ 1යි. ඒ කියන්නේ දෙකෙන් එකක් හරි 1 වුණා. a 1 වුණත් b 1 වුණත් ඒ දෙකම 1 වුණත් උත්තරේ 1යි. හරිද? මේකේ උත්තරේ බිඳුව වෙන්නේ දෙකම බිඳුව නම් පමණක් උත්තරේ බිඳුවයි. මේ වගේ සුළු කිරීමකින් උත්තර ගන්න ඕනේ. not කියන එක එහෙනම් දාන්න එකකට එහෙනම් a කියලා ගත්තොත් a වල not එක කියලා ලියනම මෙන්න මේ විදිහට උඩින් හරහට ඉරක් අඳින්න ඕනේ. අකුර උඩින් හරහට ඉරක් අඳින්න. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අකුරට කෙලවරින් මෙන්න මේ විදිහට හරහට ඉරක් අඳිනවා. කෙලින් ඉරක් නෙමෙයි චුට්ටක් ඇල කරපු ඉරක් අඳිනවා. හරිද? මේක බා කියලා කියනවා මේක ඩෑෂ් කියලා කියනවා.
ඒක අදහස ඒවල not කියන එක තමයි. ඒ කියන්නේ ඒවල අගයේ ප්‍රතිවිරුද්ධ අගය ගන්න කියලා කියන්නේ. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි බූලී බීජ ගණිතය ගැන තමයි පැහැදිලි කරන්න වෙන්නේ. ඔය බූලී බීජ ගණිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. නම් තාර්කික ద్వාර තේරුම් ගන්න ඒක දැනගෙන හිටියොත් හොඳයි. පාඩමේ එහෙම දෙයක් සඳහනක් නැහැ. මම මෙතෙක් වෙලා කියලා දුන්න දේවල් පාඩමේ සඳහන් වෙලා නැහැ ළමයි. එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා අපි බලමු. තාර්කික ద్వාර ගැන කියලා මම කිව්වනේ. ඔන්න හැඳින්වීමක් තියෙනවා. මම පොතේ තියෙන විස්තරෙම කියලා ඊට පස්සේ මම වෙනත් දෙයක් විස්තර කරන්නම්. බලන්න දැන් එදිනදා ජීවිතයේදී ජීවීන් අතර සංවේදනය විවිධාකාරයෙන් සිදුවේ. ඈත අතීතයේදී යොදාගත් සංවේදන ක්‍රමයක් වන අනබෙර ගැසීම. අඬබෙර කියලා අපි කියනවා. ඔක හරි වචනේ අනබෙර තමයි. අනබෙර ගැසීම තුළින් මිනිසාට පණිවිඩ නිකුත් කරන බව පණිවිඩ නිකුත් කරන බව යන සංඥාව නිකුත් කරයි. පණිවිඩයක් නිකුත් කරනවා කියලා කට්ටියට දැනුවත් කරන එක තමයි එකකින් කියවෙන්නේ. තවද දුම්රිය ස්ථානයක නවත්වා ඇති දුම්රියක ගමන් ආරම්භය සඳහා දුම්රිය නියාමක නලාවක් ශබ්ද කොට කොළපාට කොඩියක් සලවා සංඥාව නිකුත් කරයි. සංඥාවක් දීලා එහෙනම් මොකද්ද කරන්නේ? මොන හරි දෙයක් දැනුවත් කරනවා. සංඥාවක් දීලා මොන හරි දෙයක් දැනුවත් කිරීම කරනවා. හරිද? දුම්රියෙහි ගමන ආරම්භයට සංඥා පහනෙහි කොළපාට බල්බය දැල්වී තිබිය යුතු අතර රතුපාට බල්බය දැල්වේ නම් දුම්රිය නැවැත්විය යුතුය. හරිද? දුම්රියක් නෙමෙයි සාමාන්‍ය හිතන්නකෝ පාරේ අර ට්‍රැෆික් ලයිට් ගැන නේද? ට්‍රැෆික් ලයිට් තියෙන පාරක යනවා නම් මෙහි නෑ කුරුණෑගල කොළඹ නුවර තියෙනවා දන්නවනේ ඔයාලා දැකලා ඇති. කොළපාට බල්බය දැල්විලා තියෙනවා අපිට කෙලින්ම ඒ පාර යන්න පුළුවන් ඉදිරියට. රතු පාට දැල්විලා තියෙනවා අපිට ඒ පාර දිගේ ඉදිරියට අවශ්‍ය ගමන් කරන්න බෑ රතු පාටින් කියවෙන්නේ නවත්තන්න කියලා. ඒතර අපිට කරන්න කියලා මෙන්න මේ දේ කරන්න කියලා සංඥාවක් තමයි මේ බල්බය මගින් ලබා දෙන්නේ. හරිද? මේ විදිහට කරන්න මෙහෙම වෙන්න ඕන කියලා. හරි. දැන් ඔය ගැන කියන්නේ කියලා තව ඉදිරියට බලමු අපි. ඊළඟට තව එකක් කියනවා මුදල් සේප්පුවක් විවෘත කිරීම සඳහා යතුරු දෙකක් භාවිතා කෙරෙන් නම් එම දොර විවෘත කිරීමට යතුරු දෙකම අවශ්‍ය වේ. තව දෙයක් කියනවා සේප්පුවක් තියනවලු. ඒ සේප්පුවට යතුරු දෙකක් තියනවලු. සේප්පු විවෘත කරන්න යතුරු දෙකම ඕනෙලු. සේප්පු විවෘත කරන්න යතුරු දෙකම අවශ්‍යයිලු. ඒ යතුරු දෙක තියෙන්නේ පුද්ගලයෝ දෙන්නෙක් ළඟ නම් කෙනෙකුට හොරෙන් ඒක විවෘත කරන්න පුළුවන්ද? කෙනෙකුට හොරෙන් විවෘත කරන්න බෑ. දෙන්නාම දැනුවත්ව තමයි විවෘත කරන්න ඕනේ. මොකද යතුරු දෙකම අවශ්‍යයිනේ. ඒක ආරක්ෂාවට කරගෙන තියෙන දෙයක් නේද? හරි. ඊළඟට තව එකක් කියනවා ඔබ කාර්යයක ගමනක් යාමට ප්‍රථම කාර්යයට නැග දොරවල් නිවැරදිව වැසිය යුතුය. මෙහිදී කාර්යයක් දොරක් හෝ නිවැරදිව වැසී නොමැති නම් ඒ පිළිබඳ වාහනේ බල්බයක් දැල්වී හෝ හඬක් නිකුත් වේ. හඬක් නිකුත් හෝ වී රියදුරාට සංඥාවක් නිකුත් කරයි. හඬක් හරේ බල්බයක දැල්වීමක් විදිහට රියදුරාට කියනවා දොරක් වැහිලා නැහැ කියලා. දොරවල් සියල්ල වැසුණු පසුවෙම සංඥා හඬ නිකුත් වීම නවතින අතර වාහනේ ගමන් ආරම්භීමට නම් මෙම දොරවල් හතරම නිවැරදිව වැසිය යුතුය. තවද ඔබ කාර්යයක අසුනේ වාඩි වී ආසන පටි පැළඳිය යුතුය. එසේ නොමැති නම් ඒ බව කාර්යයේ සංඥාවක් නිකුත් කර දැනුම් දෙයි. මෙසේ සාමාන්‍ය ජීවිතයේදී අප සංඥා භාවිතා කරන්නාseම පරිගණකයේද සංඥා උපයෝගී කරගන්න. දැන් ඔන්න පාඩමට අවතීර්ණ වුණේ කොහොමද? මේක තමයි අපි අරමුණ මොකද්ද? පරිගණකයේ සංඥා භාවිතය. පරිගණකයේ සංඥා පාවිච්චි කර ගැනීම උපයෝගී කර ගැනීම කියන එක තමයි අපි අරමුණ. ඒ සඳහා උදාහරණ ගොඩක් ඔන්න කිව්වා. දැන් මේ පරිගණකයේ සංඥා ගමන් කරන්නේ කොහොමද? ඒ ගැන අපි මීට කලින් කීප වතාවකම කියලා තියෙනවා. ඩිජිටල් සංඥා යන්නේ. මෙන්න මේ වගේ ඩිජිටල් සංඥාන යන්නේ. ඒතකොට මේ ඩිජිටල් සංඥා තේරුම් ගන්න අපි කියවා විදුලියේ තියෙන අවස්ථාව එකක් නැති අවස්ථාව බිඳුවක් විදිහට දාලා මෙහෙම අපි තේරුම් ගන්නවා කියලා. එහෙනම් මේ එක බිඳුව අනුව ද්විමේය සංඛ්‍යා තමයි පරිපථය තුල ගමන් කරන්නේ. පරිගණකයේ පරිපථය තුල. ඒතකොට මේ සංඥාවන් කියලා අපි කියනවා මේවා මොනවද? සංඥා. ඒ සංඥා ද්විමේය විදිහට යන්නේ සංඥා. ඒ සංඥා අවශ්‍ය විදිහට හසුරුවා ගැනීම සඳහා පාලනය කරගන්න.
මේ කලින් කියපු උදාහරණ වගේ විදිහට අවශ්‍ය විදිහට විවිධ විදිහට පාලනය කර ගැනීම කරන්න ළමයි පරිපතය තුළ යම් දෙයක් තියෙනවා. පරිපතය තුළ යම් දේවල් හදලා තියෙනවා මේ සංඥාව පාලනය කරගන්න. ආන්ගේ පාලනය කිරීම කරන්න හදලා තියෙන දේවල් ළමයි අපි හඳුන්වනවා තාර්කික ద్వාර කියලා. තාර්කික ద్వාර. හරිද? අයිසරයක් මම කිව්වත් පරිගණකය තුළ සංඥා අවශ්‍ය විදිහට හසුරුවා ගැනීමෙන් නියමිත කාර්යයන් ඉටු කිරීමට පරිපතය තුළ තියෙන දේවල් තමයි තාර්කික ద్వාර කියලා කියන්නේ. ලොජික් ගේට්ස් කියලා වට කියනවා. ලොජික් ගේට්ස්. ඕවල ක්‍රියාකාරීත්වය අනුව තමයි අපි ඔය කරන වැඩ අනුව පරිපත ක්‍රියාත්මක වෙලා සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරන වැඩ කරලා දෙන්නේ. ඒතර මේ තාර්කික ద్వාර වැඩ කරන්නේ බූලීය බීජ තර්කයට අනුව. බූලීය බීජ තර්කයට අනුව තමයි බූලීය බීජ ගණිතය කියලා කියන්නම් මම. බීජ ගණිතයට අනුව තමයි තාර්කික ద్వාර වැඩ කරන්නේ. ඒතර මේවා තේරුම් ගන්න ඕන නිසා තමයි මම කියලා දුන්නේ and or not කියලා කර්ම තුනකට අනුව මේ බිඳුව සහ එක කියන ඒවාට අදාළ යම් යම් සුළු කිරීම කරන්න පුළුවන් බීජ ගණිතයේදී කියලා. බූලීය බීජ ගණිතයේදී කියලා. හරිද? බූලීය බීජ ගණිතය ඕනේ නැහැ නැත්නම් අපේ පාඩමට තාර්කික ద్వාර ගැන තියෙන. නමුත් තාර්කික ద్వාර තේරුම් ගන්න බූලීය බීජ ගණිතය වැදගත්. හරි තාර්කික ద్వාර ගැන අපි බලමු. බූලීය බීජ ගණිතය ගැන තේරුම් නැත්නම් වැඩි හිතන්න යන්න එපා. අවශ්‍ය නැහැ ඇත්තටම. හරි තාර්කික ద్వාර. එහෙනම් තාර්කික ద్వාර කියලා කියන්නේ පරිපතය තුල තියෙන දේවල් නේ. සර්කිට් එකක තියෙන දේවල්. හැබැයි ළමයි පරිපතයක් අපි අරන් බැලුවොත්. දැන් කම්පියුටර් එක මදර්බෝඩ් එක ගලවලා අතට අරන් කවුරු හරි කියනවා මට ලොජික් ගේට් එකක් පෙන්වන්නකෝ. තාර්කික ద్వාරයක් පෙන්වන්නකෝ කියලා. එහෙම ලොජික් ගේට්ස් කියලා උපකරණයක් අපිට නැහැ බලන්න. ලොජික් ගේට් එකක් විදිහට වැඩ කරන්න අපි හදාගත්ත දේවල් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ලොජික් ගේට් හැදිලා තියෙන දේවලුත් තියෙනවා. ඒ කියන්නේ අපි මූලික දේ කියලා කියනවා. පරිපතයක මූලිකම දේ මොකද්ද? තාර්කික ద్వාර කියලායි කියන්නේ. එහෙම පැහැදිලි කරන අවස්ථාවක් තියෙනවා හරියට. මම කියනවා මෙන්න මෙහෙම මිනිස් සිරුරේ මූලික මිනිස් සිරුරේ තැනුම ඒකකය. මිනිස් සිරුරේ තැනුම ඒකකය මොකද්ද? සෛලයනේ. සෛලය. සෛල ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මිලියන බිලියන ප්‍රමාණයක් එකට එකතු වෙලා තමයි අපි මිනිස් සිරුර හැදිලා තියෙන්නේ. හැබැයි මිනිස් සිරුර එකපාර හැදෙන්නේ නැහැ. විවිධ වර්ගයේ සෛල තියෙනවා. ඒ විවිධ වර්ගයේ සෛල එකට එකතු වෙලා විවිධ අවයව හැදෙනවා. හරිද? ඒ අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා. ඒ පද්ධති කීපයක් එකතු වෙලා තමයි අපේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේ පරිගණකයේ කියපුවම පරිගණකයේ විවිධ කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් හැදිලා තියෙන තව කුඩා කොටස් එකට එකතු වීම. ඒ කුඩා කොටස් හදාගන්න යම් යම් පරිපත කොටස් හදලා තියෙනවා. ඒතකොට මේ පරිපත කොටස් වල මූලික තනුම ඒකකයේ විදිහට තියෙනවා තාර්කික ద్వාර කියන ඒවා ළමයි. හරිද? ලොජික් ගේට්ස්. ඒ ලොජික් ගේට්ස් විශාල ප්‍රමාණයක් විවිධ විදිහට සම්බන්ධ කරලා තමයි පරිපත හදලා තියෙන්නේ. හැබැයි පරිපතයක් බැලුවා කියලා අපිට ලොජික් ගේට් එකක් පේන්න නැහැ. පරිපතයක තියෙන්නේ ට්‍රාන්සිස්ටර්, IC, ඩයෝඩ් ඔය වගේ දේවල්. දැන් අපි හතරවෙනි පරම්පරාවේ ඉන්නවා කියලා හිතුවා. හතරවෙනි පරම්පරාවට අනුව පරිපතයේ තියෙන ප්‍රධානතම සැකසීමේ උපාංගය විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. මයික්‍රෝ චිප් එකක් කියලා කියනවා. තාක්ෂණයේ විදිහට CPU කියලා අපි තියෙන එක මෙන්න මේ වගේ දෙයක්. ඒතර මේ CPU එක ඇතුළත ළමයි තාර්කික ద్వාර මිලියන බිලියන සංඛ්‍යාවක් තියෙනවා. ඒ තාර්කික ద్వාර හදන්න CPU එකේ නම් අතරම පාවිච්චි කරලා තියෙන ළමයි ට්‍රාන්සිස්ටර් කියන ඒවා. ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරලා තමයි මෙන්න මේ තාර්කික ద్వාර හදලා ඒ තාර්කික ద్వාර විශාල ප්‍රමාණයක් විවිධ විදිහට සම්බන්ධ කරගනිමින් මේ පරිගණක මොළය නිර්මාණය කරලා තියෙනවා. ට්‍රාන්සිස්ටර් විතරක් නෙමෙයි ළමයි හැබැයි තව විවිධ දේවල්. ඩයෝඩ්, රෙසිස්ටර්ස් ඔය වගේ දේවලුත් එකට එකතු වීමෙන් තමයි තාර්කික ద్వාර හදලා තියෙන්නේ. හරිද? මේ තියෙන තාර්කික ద్వාර නිපදවීමේ තාක්ෂණික ක්‍රම ගණනාවක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපථයේ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ. හරිද? නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා පරිපථයක මූලික තැනුම ඒකකේ තාර්කික ద్వාර කියලා. එහෙමත් කියනවා අපිට ඉගෙන ගන්න තියෙන තාර්කික ద్వාර නැත්නම් පරිපථයක තියෙන තාර්කික ద్వාර ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනවා. ඒ වර්ග දෙක තමයි මූලික තාර්කික ద్వාරයි සංයුක්ත තාර්කික ద్వාරයි. මූලික කියලා කියන්නේ ඒකේ තියෙන තත්වෙම තියෙන විදිහට අපි හදාගන්නව නෙමෙයි. සංයුක්ත කියන එකේ අදහස ළමයි මූලික දේවල් එකට එකතු කිරීමෙන් හදාගන්න දේවල්. සංයුක්ත කියන්නේ කීපයක් එකට එකතු කරලා තියෙනවා වගේ කියන අදහසන.
හරිද? ඔන්න ඔය විදිහට තාර්කික ద్వාර වර්ග දෙකයි ළමයි. මේ වර්ග දෙක යටතේ අපි ద్వාර 6ක් ඉගෙන ගන්නවා. මම දැනට නම් වශයෙන් කියන්නම් පල්ලේ අනුමාත්‍රිකාවට යන්න කලින් මූලික තාර්කික ద్వාර 3ක් ඉගෙන ගන්නවා. AND ద్వාරය, O ద్వාරය සහ NOT ద్వාරය කියලා. ඔන්න දැන් අර කලින් කියපු වචන අය කියවෙනවා. දැන් දන්නවා මේ වචන මොනවද කියලා. මූලික තාර්කික ద్వාර 3යි. ඊළඟට සංයුක්ත තාර්කික ద్వාර 2යි ඔයාලට ඉගෙන ගන්න තියෙන. නමුත් මම 3ක් උගන්වනවා. සංයුක්ත තාර්කික ద్వාර තමයි NAND, NO සහ XO. දැන් ඒව වචන දන්නේ නැහැ. නමුත් මේ වචන තුන දන්නවා ඔයාලා. හරිද? ඔන්න ඔය විදිහට ద్వාර 6ක් අපි ඉගෙන ගන්නවා. මූලික ద్వාර 3කුත් සංයුක්ත තාර්කික ద్వාර 3කුත්. ඒකෙන් ඇත්තරම දෙකක් දැනගත්තොත් ඇති. හරි, මූලික තාර්කික ద్వාර 3 වෙ තියෙන්නේ AND ద్వාරය, O ద్వාරය සහ NOT ద్వාරය. දැන් මොකද්ද මේ තියෙන ඉදිරියෙන් තියෙන රූපය? ළමයි පරිපත දැන් අපි රූපයක් විදිහට අඳින්න ඕනේ. පරිපත අඳිනවා. දැන් ආන්ගේ පරිපත අඳිද්දී අපිට මේ ద్వාරය අඳින්න රූපයක් ඕනේ. ඒ කියන්නේ පරිපත සංකේතයක් ඕනේ. එහෙනම් මේ තියෙන්නේ මේ පරිපත සංකේතය තමයි. දාලා පොඩි පන්ති වලදී අඳින්න ඇති සරල පරිපත. එතනදී බල්බය අඳින්න නැති මේ වගේ රූපයකින්. වියලි කෝෂ අඳින්න ඇති මෙන්න මේ වගේ දෙයකින්. බැටරි. තව මොනවද? ස්විච් අඳින්න ඇති මෙන්න මේ වගේ විදිහට. ඔවනේ තියෙන්නේ. වෙන තියනවද මොකද? ඔව් අර මෙන්න මේ වගේ දේවල් සරල පරිපතයක් අදදී යම් යම් සංකේත පාවිච්චි කරනවා. ඒ වගේ දැන් අපි ආපහු පරිපත අඳිනවා. එතනදී ద్వාර සම්බන්ධ කරගෙන පරිපත රූප සටහන් අඳිද්දී මෙන්න මේවා තමයි ඒ ద్వාර වලට අදාළ සංකේත විදිහට පාවිච්චි කරන්නේ. බලන්න පැහැදිලිව පටලවා ගන්න නැතුව AND ద్వාරය ගැන වැඩ කරන විදිය ගැන අපි තව ඉදිරියේදී බලමු. AND ద్వාරයේ රූප සටහන් ඉස්සලා බලා ගන්නකො. AND ద్వාරයට අදාළව තියෙන මෙන්න මේ වගේ රූපයක්. ඔක අඳින්නේ කොහමද? ඒක සාමාන්‍ය අර්ධකාවාකාර විදිහට තියෙන්නේ. සාමාන්‍ය රවුමක භාගයක් විදිහට අඳින්න. මෙන්න මේ පැත්තේ ඉරි දෙකක් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ කෙලින් රේඛාවක්. මේ බලන්න මෙතන තියෙන කෙලින් ඉරක්. පැහැදිලිද? නේද? ඔහොම ඉරක් අඳින්න ඕන. ඊළඟට O ద్వාරයේ සංකේතය මේ වගේ ක්‍රමයකට අඳින්නේ. AND එකයි O එකයි වෙන් කරලා හොයාගන්න ළමයි මේ මෙතනින්ම තමයි. අරකේ සරල රේඛාවක් තියෙන්නේ. මේකේ වක්‍රයක් තියෙන්නේ. මේ ඉරි දෙකක් තියෙන මේ පැත්තේ තියෙන වක්‍රයක් තියෙනවා. ඒක අඳින්න මේ විදිහට. ඒකේ හැඩය නම් එක එක පොත්පත් වල එහෙම විවිධ විදිහට තියෙනවා, වෙනස් වෙලා තියෙනවා. හරිම රූපේ සටහන නම් මේක තමයි. හරිම රූප සටහන නම් මේ පොතේ මේක තියෙන එක හරි. ඔය එකට. නමුත් සමහර තැන්වල මේක මීට වඩා වෙනස් විදිහකට ඇඳලා තියෙනවා. හරිම රූපේ මේක. නොට් එකට අඳින්න මේ වගේ ත්‍රිකෝණයක් ඇඳලා ඉදිරියෙන් රවුමක් තියෙනවා. ත්‍රිකෝණයක් විතරක් නෙමෙයි පොඩි රවුමක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි සංකේතය අඳින්නේ. හරි, දැන් අපි බලමු හරියටම AND ద్వාරය කියන්නේ මොකක්ද කියන එක. AND ద్వාරයක් කියන්නේ මොකක්ද කියන එක. මෙතන AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පොඩි උදාහරණයක් කියනවා. ඔබගේ පරිගණක විද්‍යාගාරයේ දොර යතුරු දමා වසා ඉබ්බෙක්ද දමා ඇතනම් දොර යතුරු දාලා වහලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය යතුරක් තියෙනවා. ඊට අමතරව ඉබ්බෙක්ද දමා කියලා. ඉබ්බෙක්කුත් තියෙනවා. ඒ කියන්නේ ලොක් දෙකක් නේද? ඉබ්බෙක්ද දමා ඇතනම් ඒ ඇරීමට නම් දොරේ යතුරද ඉබ්බාගේ යතුරද අවශ්‍ය වෙනවා. දැන් දොර අරින්න නම් දොරේ සාමාන්‍ය ලොක් එකේ තියෙන යතුරයි ඉබ්බාගේ යතුරයි දෙකම ඕනේ. මෙමෙ යතුරු දෙකම භාවිතා කළොත් පමණක් දොර විවෘත කළ හැකියි. යතුරු දෙකම තිබ්බොත් විතරයි දොර ඇරෙන්නේ. දොරේ යතුරු තිබ්බට අරින්න පුළුවන්ද? බෑ. ඉබ්බාගේ යතුරු විතරක් තිබ්බට අරින්න පුළුවන්ද? ඒත් බෑ. යතුරු දෙකම නැතුව අරින්න පුළුවන්ද? ඒත් බෑ. යතුරු දෙකම තිබ්බොත් දොර විවෘත කරන්න පුළුවන්. දොරේ යතුරු හෝ ඉබි යතුරු පමණක් භාවිතා කළොත් දොර ඇරිය නොහැක. තවද යතුරු නොමැති නම් දොර ඇරිය නොහැක. දැන් ඔන්න ඔය වගේ දෙයකට ආදේශ කරන්න පුළුවන් ළමයි ඇත්තටම මේ AND ద్వාරයේ ක්‍රියාකාරීත්වය. AND එක වැඩ කරන විදිය මේකේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. මේ විස්තරයට අනුව. මොකද්ද? ඒ තියෙන්න ඕනේ දේවල් දෙකම තියෙන්න ඕනේ. මම කලිනුත් කිව්වනේ. යතුරු දෙකෙන් එකක් විතර තිබ්බට නෑ යතුරු දෙකම තියෙන්න ඕනේ.
තියනවා කියන්නේ එකයි නැහැ කියන්නේ බිඳුවයි. එහෙනම් දෙකම එක වුණොත් විතරක් එක වෙනවා. දොර විවෘත වෙනවා කියන්නේ එකයි. හරි. තව විදිහකට ඔක විස්තර කරනවා ළමයි බලන්න මෙන්න මේ සරල පරිපථයක් දීලා තියෙනවා. මේකේ තියෙනවා ස්විච් දෙකක්. A සහ B කියලා ස්විච් දෙකක් තියෙනවා. වියලි කෝෂ කීපයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතන බල්බයක් තියෙනවා. Q කියලා බල්බයක් තියෙනවා. දැන් මේ බල්බේ දැල්වීම ගැන හිතුවොත් A ස්විච් එක විතරක් සංවෘත කළාට බල්බේ දැල්වෙයිද? මම මෙතනින් A ස්විච් එක ඔන් කරනවා බල්බේ දැල්වෙයිද? මේ පැත්ත හරිය ගැටලුවක් නැහැ. නමුත් මේ පැත්තේ මෙතනින් ඇවිල්ලා විදුලිය මේ හරහා යන්නේ නැහැ. බල්බේ දැල්වෙන්නේ නැහැ. මං A ඕෆ් කරලා B ඔන් කරනවා. B විතරක් ඔන් කරනවා. බල්බේ දැල්වෙයිද? ඒ දැල්වෙන්නේත් නැහැ. මේ හරහා විදුලිය එන්නේ නැහැ. හැබැයි AB දෙකම ඔන් කරොත් මොකද වෙන්නේ? විදුලිය මේ හරහා මෙතන බල්බේට එනවා. අනිත් පැත්තේ ධන ඍණාග්‍රය කියලා හිතුවොත් අපි මේ පැත්ත සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් විදුලිය ගමන් කරනවා පරිපථය සම්පූර්ණයි බල්බේ දැල්වෙනවා. මේ තියෙන මේ අවස්ථාව. එහෙනම් ස්විච් දෙකම ඔන් කරොත් විතරයි බල්බේ දැල්වෙන්නේ. හරිද? හරි. ඒ වගේ තමයි AND ద్వාරේ ළමයි. ඒ සලකා බලනු ලබන දෙකම සත්‍ය නම් පමණක් පිළිතුර සත්‍යයි. ඒතොර මේ අවස්ථාව අපිට සංවෘත විවෘත කියන එක දාන්න නැතුව ස්විච් එක ඔන් ඔෆ් කියන එක මම මේ විදිහට බිංදුව එක දැම්මොත් එහෙම ළමයි A කියන ස්විච් එක ඔෆ් එකේ තියෙන්න පුළුවන් බිංදුවයි. B කියන ස්විච් එක ඔෆ් එකේ තියෙන්න පුළුවන් බිංදුවයි. A කියන ස්විච් එක ඔන් එකේ තියෙන්න පුළුවන් නෑ. A කියන ස්විච් එක ඔෆ් එකේ තියෙන්න පුළුවන්. B කියන ස්විච් එක ඔන් එකේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් A ස්විච් එක කියන ඔන් එකේ තියෙන්න පුළුවන්. B ස්විච් එක බිංදුව කියලා ඔෆ් එකේ තියෙන්න පුළුවන්. A ස්විච් එක සහ B ස්විච් එක දෙකම ඔන් එකේ තියෙන්න පුළුවන්. තමයි මේ තියෙන්නේ දැන් ස්විච් දෙක පවතින්න පුළුවන් අවස්ථා. ඒකම තමයි වචනෙන් මෙන්න මේ ඉහළින් දක්වලා තියෙන්නේ. මම ඒක කියන්නේ නැතුව මේ විදිහට කිව්වේ. මොකද ඉංග්‍රීසි වචන තමයි මේකේ අපි පාවිච්චි කරන්නේ on off කියලා. සිංහල වචන එච්චර අදහසක් නැහැ. විවෘතය කියන ළමයි off කියන එක. විවෘත වෙලා තියෙනවා කියන්නේ දැන් මෙතන විවෘත වෙලා තියෙන්නේ දොර නෙමෙයි ඈ. දොරක් වගේ දෙයක් විවෘත වෙලා නම් අපි එකයි කියලා ගන්න. මෙතන ස්විච් එක. ස්විච් එකක් නම් මේ විදිහට තියෙන ස්විච් එකක් නම් ස්විච් එක විවෘතය කියන්නේ මෙහෙම තියෙන. ඒ කියන්නේ off. ස්විච් එක සංවෘතය කියලා කියන්නේ මේ විදිහට තියෙන්න ඕනේ. මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරිද? විවෘතය කියන්නේ off. දෙකම off නම් බල්බේ දැල්වෙන්නේ නැහැ. මේක off මේක on. ඒත් බල්බේ දැල්වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේ පමණයි බල්බේ දැල්වෙන්නේ. හරිද? ඒකම තමයි එක බිංදු දාලා මේ වගුවෙන් දක්වලා තියෙන්නේ. ඒතර මේ ස්විච් දෙක පවතින පුළුවන් අවස්ථා තමයි මේ AB වලින් තියෙන්නේ. Q වලින් දැක්වෙන්නේ බල්බේ දැල්වීම. ස්විච් දෙක මේ හැර වෙන අවස්ථාවක් පවතින්නේ නැහැ. වෙන ලියන්න විදිහක් නැහැ. ස්විච් දෙකයි තියෙන්න පුළුවන් අවස්ථා හතරක් පමණයි. දැන් මෙන්න මේ පරිපථයේ වගේ මේ විදිහට වැඩ කරන්නේ ළමයි AND ద్వාරය. හරිනේ මං කියලා දුන්න විදිහට මේ සංවෘතය කියන්නේ එකයි. එහෙමනම් බල්බේ දැල්වෙනවා කියන්නේ එකයි. ආදාන සියල්ලක්ම එක කියලා දුන්නොත් විතරක් ප්‍රතිදාන එක වෙනවා. හරිද? හරි දැන් මේ පරිපථ රූප සටහන දිහා බැලුවොත් ළමයි මේ පරිපථ රූප සටහනේ මේ පැත්තෙන් දක්වලා තියෙන මේ ඉරි වලින් දක්වන්නේ ළමයි ආදාන. ඒ කියන්නේ ඕවට තමයි අපි මේ වගේ ඩිජිටල් සිග්නල් දෙන්නේ. ආදාන. ඒ අනුව මේක තුල යම් තර්කයක් ක්‍රියාත්මක වෙනවා. තර්කයක් වැඩ කරලා ඒ අනුව ප්‍රතිදානයක් දෙනවා. ප්‍රතිදානය දෙන ඉර තමයි මේ තියෙන්නේ. හරිද? එහෙමනම් මේ ద్వාරවල පරිපථ සංකේතය මෙන්න මේ ඉරි වලින් දැක්වෙන්නේ ආදාන. මේ පැත්තේ මේ ඉරකින් දැක්වෙන්නේ ප්‍රතිදාන. ප්‍රතිදාන දෙක තුනක් දෙන ద్వාර කොහොමත් නැහැ. ආදාන දෙක තුනක් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිදාන එකක් පමණමයි තියෙන්නේ. හරිද? ඒ අනුව මට තව විදිහකට ద్వාරයක් කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න පුළුවන්. ඩිජිටල් සිග්නල් ලබා දුන්නාම ආදානය කරපුවාම යම් තර්කයක් ක්‍රියාත්මක වෙලා ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක්. ඒ කියන්නේ කොටසක් තමයි තාර්කික ద్వාරයක් කියන්නේ. ආදාන ලබා දුන්නාම යම් තර්කයකට අනුකූලව ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක් තමයි තාර්කික ద్వාරයක් කියන්නේ. හරි. දැන් අපි එහෙනම්
ඩිජිටල් සිග්නල් මේකට දෙන්න ඕනේ. ඔයාලට ලේසි කරන්න මේ වගේ දිග ඩිජිටල් සිග්නල් දෙන්නෙත් නෑ. ඔයාලට කියනලා එක හෝ බිඳුව කියලා එක අවස්ථාවක් විතරයි මේකට ගන්න. මේ වගේ දිග සිග්නල් ගැන සලකන්නේ නැහැ ඔයාලට. එක අවස්ථාවක්. ඒ කියන්නේ එක කියලා දෙනවා මේකට බිඳුව කියලා දෙනවා කියලා හිතමු. එහෙමනම් ලැබෙන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. එහෙම නැත්නම් බිඳුව දුන්නොත් මොකක්ද දෙන්නේ? අන්න ඒ වගේ අවස්ථාව හොයන්න තමයි තියෙන්නේ. දැන් එන්ඩ් එකේදී මොකද කියන්නේ? එන්ඩ් එකේදී කලින් අපි කියපු විදිහට මේකට බිඳුව දෙන්න පුළුවන්. එහෙම බිඳුව දුන්නා කියලා ප්‍රතිදානය එක වෙයිද? නෑ. එන්ඩ් එකේදී මොකද්ද අපි කියවේ? සියල්ලම සත්‍ය වුණොත් පමණක් ප්‍රතිදානය සත්‍ය වෙනවා. සියල්ලම සත්‍ය වෙලා නැහැ. එහෙනම් බිඳුවයි. ඊළඟට බිඳුව 1 කියලා දුන්නා කියලා ප්‍රතිදාන 1 වෙයිද? නෑ. ඒත් බිඳුවයි. එක බිඳුව කියලා ලබා දුන්නා කියලා ප්‍රතිදාන 1 වෙයිද? ඒත් නෑ බිඳුවයි. 1 කියලා දුන්නොත් එහෙමත් ආදාන සියල්ල සත්‍යයි. ඒ අවස්ථාවේ විතර ප්‍රතිදානය සත්‍යයි. ඔන්නෝමයි අපි ගන්න. 1 කියලා දුන්නොත් ප්‍රතිදාන 1යි. දැන් බිඳුව 1 බිඳුව 2ද කියලා දන්නේ නැත්නම් අපිට මේ වගේ අකුරු පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන බූලිය විචල්‍ය කියලා. බූලිය විචල්‍ය පාවිච්චි කරලා අපි කියනවා A B. හරි. එක ආදානයක අනිත් ආදානය B. ඒතකොට AB කියලා දුන්නොත් ප්‍රතිදානය Q නම් Q කියන එක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමයකට. ඒ කියන්නේ A.B. AND එකනේ. AND එකට අදාළ සංකේතය මොකද්ද? ඩොට් එක. එහෙනම් අපි ලියනවා ආදාන A සහ B නම් AND ద్వාරය හරහා ගියපුවම ප්‍රතිදානය A.B කියලා ලියනවා. AND එකේ සංකේතය ඩොට්. මොකද මේක බිඳුව 2ද කියලා ලියන්න අපි දැන් A වලගේ සහ B වලගේ දන්නේ නැහැ. ඒ දෙක හොයාගත්තොත් ලියන්න පුළුවන්. මේ ద్వාරයේ ආදාන 2යි තියෙන ළමයි. ආදාන 2යි. හැබැයි අපිට අවශ්‍ය නම් ආදාන ගාන වැඩි කරගන්න පුළුවන් ළමයි. ඔයාලගේ මට්ටමට ආදාන 2ක් ඉගෙන ගත්තාම ඇති. නමුත් ආදාන 3ක් දැනගෙන ඉන්න ඕනේ. ආදාන 4ක් 5ක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ආදාන 3ක් නම් අපිට මේ විදිහට ඉරි 3කින් ඒක දක්වන්න පුළුවන්. A B C. එහෙනම් ප්‍රතිදානය A.B.C. ඔය විදිහට ලියන්න පුළුවන්. ඇත්තට මේ ආදාන 3ක් තියෙන එක අපිට හදා ගන්න පුළුවන් ආදාන 2ක් තියෙන එක මගිනුත්. A සහ B කියලා දෙකක් එක ద్వාරයකින් යවලා ඒකෙන් ලැබෙන ප්‍රතිදානයයි ඊළඟ තුන්වෙනි එක C කියන එකත් එක්ක ආපහු ద్వාරයක් කරා යවලා අපිට මේ විදිහටම හදා ගන්න පුළුවන්. මෙහෙමත් ඔක දක්වන්න පුළුවන්. හැබැයි මෙතනදී ద్వාර දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ආදාන දෙකක් තියෙන AND ద్వාර දෙකක්. මේකෙදී ආදාන තුනක් තියෙන එක AND ద్వාරය පාවිච්චි කරලා තියෙනවා. වඩාත් හොඳ මොකද්ද? අපි ළඟ තියෙන පරිපතේ හදන්න යද්දී පරිපතයක් හදද්දී මේ අපි ළඟ තියෙන ద్వාර ආදාන දෙකක් විතරක් තියෙනවා නම් ওই විදිහට හදා ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ නේ. ద్వාර දෙකක් ආදාන දෙකක් තියෙන ඒවා විතරයි අපි ළඟ තියෙන්නේ. එහෙම නැත්නම් මේ විදිහට හදා ගන්න වෙනවා. හැබැයි අපි ළඟ ආදාන තුනක් තියෙන ඒවා තියෙනවා නම් මේම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හදා ගන්නවා. මොකද අපි පරිපතේ හදද්දී ద్వාර ගාන හැකිතාක් දුරට අඩු කරන්න තමයි බලන්නේ. ద్వාර ගාන හැකිතාක් දුරට අඩු කරන්න ඕනේ. ඒ ద్వාර ගාන හැකිතාක් දුරට අඩු කරොත් තමයි පරිපතේ කුඩා වෙන්නේ, වැය වෙන විදුලි ප්‍රමාණය අඩු වෙන්නේ, රත් වීම අඩු වෙන්නේ. ద్వාර ගාන වැඩි කියන්නේ පරිපතේ විශාලයි, යන විදුලිය වැඩි, රත් වීම වැඩි. හරිද? මේ විදිහට තමයි අපි පැහැදිලි කරන්නේ. හරි. ඔය AND ద్వාරය ගැන. ඒතර ආදාන 3ක් තිබ්බොත් ළමයි ඒකේ අවස්ථා ටික ලියන්නේ කොහොමද? අන්න ඒක විශේෂයෙන් වැදගත්. ඒක ලියන්න ක්‍රමයක් තියෙනවා. දැන් මම කියවනේ ආදාන 2යි නම් A සහ B නම් කොහොමද අවස්ථා 4 ලියුවේ? 0.1 කියලා ලියුවේ. ඒක ලියන ක්‍රමයක් තියෙන ළමයි ඔක්කොම බිංදු වලින් තියාගෙන ඊට පස්සේ ඔක්කොම එක ඒ වගේ ඉවර වෙන විදිහට පිළිවෙලකට ලියන්න. හරිද? පිළිවෙලකට ලියන්න. ඒතර 0.1 මේකේ වැඩි වෙන පිළිවෙලට තියෙන ළමයි. මේක 0 මේක 1 මේක 10 මේක 11 කියලා හිතන්නකො. 11 10 11 නෙමෙයි ඔයා ගන්න. නමුත් මම එහෙම කියද්දින් කියනවා මේ විදිහට 0 1 10 11. එහෙම තියෙන. ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට තියෙන. මේ විදිහට ආදාන 2යි නම් ළමයි අවස්ථා 4යි. ඒ කියන්නේ ඕක හොයාගන්නේ ආදාන ගණන දෙකේ බලයක් විදිහට ලියලා. හරිද? දෙකේ බලයක් විදිහට ආදාන ගණන ලියපුවාම අපිට අවස්ථා ගණන හොයාගත්ත හැකියි. එතකොට එහෙනම් ආදාන 2යි නම් දෙකේ දෙවෙනි බලය 4යි. මෙන්න අවස්ථා 4.
කලින් අපි වගේ ගත්තේ අවස්ථා හතර ලියන්නේ මෙහෙම. දැන් ආදාන 3ක් තියෙන ద్వාරයක් ගැන කිව්වනේ. එතකොට කොහොමද ලියන්නේ? ආදාන 3යි නම් දෙකේ 3 වෙනි බලය සමානයි කීයද? 8යි. එහෙනම් අවස්ථා 8ක් ලියන්න පුළුවන් ළමයි. එකිනෙකට වෙනස් අවස්ථා 8ක් තියෙන්න පුළුවන්. ඒ අවස්ථා 8 ලියන්නේ කොහොමද? ඒවත් බිඳුවෙන් පටන් ගන්න එකේ වගේ ඉවර කරන්න ඕන. එහෙනම් ඔන්න බිඳු 3යි 0.01යි 0.1යි 0.1යි කියලා ලියන්න පුළුවන්. ඔක මතක තියාගන්නේ කොහොමද එතකොට? මතක තියාගන්න මෙහෙමයි. ඔයාලට මේ අවස්ථා හතර මතක නම් ඒක දේවතාවක් ලියනවා. මේ බලන්න ඔන්න එක සෙට් එකක්. මෙන්න අනිත් සෙට් එක. ඒක දේවතාවක් ලියලා මුල් අගයට එකකට බිංදු දානවා ඔක්කොටම එක සෙට් එකකට අනිත් සෙට් එකට එක දානවා. ඒ විදිහට අවස්ථාවට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් කියපු විදිහට වැඩි වෙන අනුපිළිවෙල තියෙනවා. මේ තියෙන බිංදුව 1 10 11 100 101 110 111 එහෙම තියෙනවා. ඒ විදිහට මතක තියාගන්නත් පුළුවන්. නැත්නම් ළමයි අපි දෙකේ පාදයේ අගයන් වල මේ වලදී බලය ඉගෙන ගන්නනේ. අන්නේ බලයන් පිළිවෙලට තියෙන. වගුවක් හැදෙද්දී වගුවේ ඇතුල් පැත්තේ ඉඳන් හැබැයි දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 තව තිබ්බා නම් දෙකේ 3 ඔය වගේ අගයන්ට අදාළව තමයි මේක වෙනස් වීම වෙන්නේ. දැන් දෙකේ බිංදුව කීයද? 1යිනේ. ඔන්න බලන්න එකෙන් එක වෙනස් වෙනවා. 0.1 0.1 0.1 0.1 බිංදුවෙන් පටන් ගන්න එකෙන් එකට මාරු කරනවා. මොකද දෙකේ බිංදුවේ බලය 1 නිසා. ඊළඟට දෙකේ පළවෙනි බලය 2යිනේ. දෙකෙන් දෙකට මාරු කරනවා. 0.2 1 2 0.2 1 2. ඊළඟට දෙකේ දෙවෙනි බලය 4යිනේ. 4ෙන් 4ට මාරු කරනවා. 0.4 1 4. ඔන්න ඔය වගේ මොකක් හරි ක්‍රමයක් මතක තියාගන්න. ඒක හැදෙන්නේ කොහොමද? අනුපිළිවෙල කොහොමද කියන එක ලොකුවට තාර්කිකව හිතන්න යන්න එපා. මේ පිළිවෙල මතකෙන් ලියන්න. හරි ළමයි ඊළඟට ඕද්වාරය ගැන අපි බැලුවොත් ඕද්වාරයේදී මොකද කියන්නේ? ඒකට උදාහරණ කියනවා. ඔන්න දොර දෙකේ බස් රථයක ගමන් ගන්නා මගියෙකුට ඉදිරිපස හෝ පසුපස දොරටුවෙන් බැස යා හැකිය. තම නිවසට ළඟා වීමට පාරවල් කීපයක් ඇතනම් ඕනෑම පාරකින් ඔහුට නිවසට ළඟා විය හැකිය. ඒ කියන්නේ ඔක්කොගෙම නේ එකක් තෝරගන්න අපි ඕකේ එක තමයි ගන්න. ඇන්ඩ් එකේ තියෙන්නේ සියල්ලක්ම තෝරගන්න නම් සලකා බලන්න දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදාන එක වෙන්නේ. මම කලින් එකේ වගුව පුරවන්න බැරි වුණා. මේක වගුව පිරෙවුවත් දැන් කොහොමද එන්නේ? A.B කොහොමද පුරවන්නේ? මෙතන තියෙනවා A.B කියලා. ඒ කියන්නේ A සහ B ආදාන දෙක ගියොත් දැන් අර ඒ කියන්නේ මේ වගුව ඇත්තටම ඇඳලා තියෙන්නේ මෙන්න මේ කලින් ద్వාර දෙකක් මේ විදිහට සම්බන්ධ මේකටනේ ඇඳලා තියෙන්නේ. ඒතර A.B කියලා එකක් යනවා. ඒකේ ප්‍රතිදානය P, ඒ P කියන එකත් එක්ක C කියන එක ගිහිලා Q කියන එක හදනවා. ඒ කියන්නේ අවසාන ප්‍රතිදානය ආදාන තුනක්. ඒතර අපි මේකේ බැලුවොත් මේකේ අවස්ථා දෙක වෙන වෙනම තීරු දෙකකට අරන් තියෙනවා. ඒතර අපි AB බැලුවොත් A.B නම් දැන් අපි බලන්න ඕනේ මේ තීරු දෙක පමණයි. A.B. උත්තර හොයන්නේ කොහොමද? A සහ B දෙකම සත්‍ය වුණොත් ඒ කියන්නේ දෙකම එක වුණොත් විතරක් උත්තර එක වෙන්න ඕනේ. දැන් n කියන එකේ අර්ථය දන්නවනේ. A සහ B. A සහ B n කියන්නේ සහ. A සහ B සත්‍ය නම් පිළිතුර සත්‍යයි. A සහ B සත්‍යද? නෑ එහෙනම් බිඳුවයි. A සහ B සත්‍යද? නෑ එහෙනම් බිඳුව. එහෙනම් මේ මෙතෙන් එන්න බිඳුව. A සහ B සත්‍යද? ඒත් නෑනේ සහනේ දෙකම සත්‍ය වෙන්න බෑ. මේක බිඳුවයි. එහෙනම් උත්තරේ බිඳුවයි. A සහ B සත්‍යද? නෑ. A සහ B සත්‍යද? නෑ. A සහ B සත්‍යද? නෑ. A සහ B සත්‍යද? මේ අවස්ථාවේ A සහ B සත්‍යය නම් ප්‍රතිදානයේ සත්‍යයි. A සහ B සත්‍යද? මේ අවස්ථාවෙත් A සහ B දෙකම සත්‍ය වෙන උත්තරේ එකයි. ඊළඟ එක හොයන්න තමයි අපිට C ඕනේ. A සහ B සහ C. A.B.C. A සහ B සහ C තුනම සත්‍යද බලන්න ඕනේ. A සහ B සහ C සත්‍යද? නෑ. A සහ B සහ C සත්‍ය වෙන්නේ මේ අවසාන අවස්ථාවේ විතරයි. මේක විතර එහෙනම් මෙතන විතරයි එක එන්නේ අනිත් ඔක්කොටම බිඳු. හරි ඔන්න ඔය විදියට හොයලා වගු පුරවන්න එනවා ඔයාලට. හරි දැන් අපි බලමු එන ඕද්වාරය ගැන. ඕද්වාරයට උදාහරණ දීලා තියෙන බස් එක මගියෙකුට ඉදිරිපස හෝ පසුපස දොරෙන් බැස යා හැකිය. දොරවල් දෙකක් තියෙනවා. දෙකෙන් එකකින් බහින්න පුළුවන් ගැටලුවක් නැහැ. හරිද? ඒ වගේ තමයි පරිපතයක් හැදුවොත් මේ ආකාරයට ඒකේ බල්බය දැල්වීම ඔකට අනුව ඕද්වාරයට අනුව වෙනවා කියලා අපිට පැහැදිලි කරනවා. මේ බලන්න මේකේ තියෙනවා කලින් වගේම බැටරි බල්බ ස්විච් දෙකක්.
කලින් එකේ ස්විච් දෙක කොහොමද තිබ්බේ? කලින් එකේ ස්විච් දෙක තිබ්බේ ළමයි එක ස්විච් එකක් තිබිලා ඒ කියන්නේ A කියන ස්විච් එක තිබිලා ඊට පස්සුව ඒකටම සම්බන්ධලා B කියන ස්විච් එක මේ විදිහට තිබ්බේ. ඒතර අපි මේ විදිහට ස්විච් තියනවා නම් අපි කියනවා එකකට පස්සෙ එකක් විදිහට ශ්‍රේණිගතව පවතිනවා කියලා. ස්විච් දෙක ශ්‍රේණිගතව. පිළිවෙලට අනුපිළිවෙලට තියෙනවා. ශ්‍රේණිගතව. 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය පිළිවෙලට යනවා. 6න් 7ට 7න් 8ට යනවා. ඒ වගේ තමයි. මෙන්න මේක අපි කියනවා සමාන්තර. මේ දැන් මේ පරිපථයේ බලන්න ස්විච් දෙක තියෙන්නේ කොහමද? සමාන්තරයි. බලන්න ඒක සම්බන්ධලා තියෙන විදිහ. එකට පස්සේ එකක් විදියට නෙමෙයි තියෙන්නේ. මේක ක්‍රමය සමාන්තර කියලා කියනවා. ඔයාලා ගණිතයේදී නෙමෙයි විද්‍යා පාඩම් වලත් ඉගෙන ගන්න ඇති සමහර විට සමාන්තරව මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන් රෙසිස්ටර්ස් කියලා ඔයාලා ඉගෙන ගන්නවා. ප්‍රතිරෝධයක් ගැන ඉගෙන ගද්දී විද්‍යා පාඩමේදී ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගන්න නැද්ද දන්නේ නැහැ. 10 වසරේ අවසානයේ හරිය 11 දන්නේ නැහැ තියෙන්නේ. ඉගෙන ගන්නවා මෙහෙම දෙයක් සමාන්තරයි මේක. සමාන්තර පන්ති කියලා ඔය කියන්නේ 11 වසරේ මේ 10 වසරේ මේ ABCD කියලා තියෙන ඒ වගේ. මේ විදිහට ස්විච් දෙක සමාන්තරගත කරලා තියෙනවා. දැන් බල්බේ දැල්වීම අපි හෙව්වොත් කලින්ට වඩා වෙනස් වෙනවා ළමයි. දැන් බලන්න මේකේ B ස්විච් එක ඔන් කරලා තියෙනවා. බල්බේ දැල් වෙනවනේ. මොකද මේ හරහා විදුලිය මෙහෙන් ගිහිල්ලා මෙතනින් එනවා. මේ පාර සම්පූර්ණයි. පරිපථය සම්පූර්ණයි. බල්බේ දැල් වෙනවා. ස්විච් දෙකම මෙතන ඔන් කරන්න ඕනේ නැහැ. මෙතන බල්බේ දැල් වෙන්නේ නැත්නම් මේ A සහ B ස්විච් දෙකම මෙහෙම විවෘත කරලා තිබ්බොත් ඒ හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ නිසා බල්බේ දැල් වෙන්නේ නැහැ. එකක් හරි ඔන් කරොත් ඒ හරහා විදුලිය ගිහිල්ලා බල්බේ දැල් වෙනවා. දෙකම ඔන් කරා කියලා ගැටලුකුත් නැහැ. ඒ දෙකෙන්ම විදුලිය ගිහිල්ලා බල්බේ දැල්වීම වෙනවා. එහෙමනම් අපි ඔක වගුවට දැම්මොත් ළමයි මේ විදිහට බල්බේ නොදැල් වෙන්නේ ස්විච් දෙකම විවෘත අවස්ථාවේදී පමණයි. අනිත් හැම අවස්ථාවකම බල්බේ දැල් වෙනවා. මේ විදිහට එක බිංදු දාලා දැල් වේ කියන ඒවා වෙනුවට එක බිංදුව දාලා මේ විදිහට ලියන්න පුළුවන්. බිංදුව නම් බිංදුවයි බිංදුව එක නම් එකයි. ඔය විදිහට බල්බේ දැල් වෙනවා මේ අවස්ථා තුනේම. හරිද? හරි. පරිපථ සංකේතය මෙහෙමයි අපි අඳින්නේ. මේකෙත් එතකොට මේ ඇඳලා තියෙන්නේ AB කියලා ආදාන දෙකක් ප්‍රතිදාන එකෝ. එහෙනම් ආදාන දෙකයි ඒවා බිංදු සහ බිංදුව හෝ එක දෙන්න පුළුවන්. ඒ අනුව ප්‍රතිදානෙ හොයන්න ඕනේ. දැන් කලින් කියපු විදිහට මෙතනට දැන් බිංදුව දුන්නොත් ප්‍රතිදානෙ බිංදුවයි. ඔය එක ඕ කියන තර්කයෙන් වැඩ කරන්න. ඔය එකෙදි මොකද කියන්නේ? එකක් හෝ සත්‍ය නම් පිළිතුර සත්‍ය. එකක්වත් සත්‍ය නැහැ. දැන් B එක කියලා දුන්නොත් මොකද වෙන්නේ? A බිංදුවයි B එකයි. එන ප්‍රතිදානය එකයි. එකක් හරි එක වුණොත් ඇති. හැබැයි AND එකේදී ඔහොම වෙන්නේ නැහැ. හරිද? ඒතර බිංදුව දෙකද කියලා ආදානේ දන්නේ නැත්නම් අපිට ලියන්න පුළුවන් A + B කියලා. මොකද O සඳහා පාවිච්චි කරන්නේ එකතු කිරීම ලකුණ. O සඳහා පාවිච්චි කරන්නේ එකතු කිරීම ලකුණ. මේකෙත් ආදාන දෙකක් තියෙන්නත් පුළුවන්. ආදාන තුනක් තියෙන එකක් තියෙන්නත් පුළුවන්. මේ තියෙන ආදාන තුනක් තියෙන එක. ඒක හැදෙන විදිහ ආදාන දෙකක් තියෙන දෙකකින් අපිට අඳින්නත් පුළුවන්. දෙකම සමානයි. නමුත් අපිට පරිපථයක් හදද්දී ආදාන තුනක් තියෙන ద్వාර තියෙනවා නම් දෙකේ දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ద్వාර ගාන වැඩි වෙන නිසා හැම වෙලේම අපි බලන්න ඕනේ ద్వාර ගාන අඩු කරගන්න. හරි. ඒකට වගුව දීලා නැහැ. අවස්ථාවට ඒකටත් වගුව අඳින්න පුළුවන්. ළමයි මෙන්න මේ වගුවට අපි කියනවා විශේෂ වචනයක්. කියන්නේ නමකින් හඳුන්වනවා. මේ වගුවේ තියෙන්නේ A සහ B වලට පැවතිය හැකි අගයන් අවස්ථාවන් සහ ద్వාරය හරහා ගියපුවම ලැබෙන ප්‍රතිදානයන්. ප්‍රතිදානයන් වලට අදාළ අගයන් තමයි මේ වගුවේ තියෙන්නේ. මේ වගුව අපි හඳුන්වන්නේ සත්‍යතා වගුව කියලා. සත්‍යතා වගුව. දැන් මේ O ద్వාරයට අදාළ සත්‍යතා වගුව තියෙන්නේ. AND එකට අදාළව කලින් අපි වගුව බැලුවා. මම එතන වචනේ කිව්වේ නැහැ. පැවතිය හැකි අගයන් අවස්ථා සහ ద్వාරවල ප්‍රතිදානයෙන් දක්වන වගුවක් අපි කියනවා සත්‍යතා වගුව. සත්‍යතා වගුව. ඉදිරියේදී මේට වඩා සංකීර්ණ වගු ගැන අපි සලකා බලනවා. හරි. දැන් AND ద్వාරය සහ O ద్వාරය ගැන අපි කතා කළා. එහෙමනම් අපි බලමු ඊළඟට NOT ద్వාරය ගැන. AND එකේදී වෙන්නේ ආදාන සියල්ලක්ම සත්‍ය නම් පමණක් පිළිතුර සත්‍යයි. එක් ආදානයක් හෝ ආදාන සියල්ලම අසත්‍ය විට ප්‍රතිදානය අසත්‍යයි. O ద్వාරයේදී වෙන්නේ එක් ආදානයක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. ආදාන සියල්ලම අසත්‍ය වූ විට පමණ ප්‍රතිදානය අසත්‍යයි.
සත්‍යතාවක් විදිහට එහෙමයි පැහැදිලි කරන්න වෙන්නේ. නොට් ద్వාරයේදී ආදාන දෙකක් ගැන අපි බලන්නේ නැහැ ළමයි. මොකද නොට් ద్వාරයට අඳින්න පුළුවන් මෙන්න මේ සටහන පමණයි. ආදාන කිසිදු ලෝකේ කොහෙවත් නැහැ එහෙම රූපයක් ඇඳලා තියෙනවා වැරදි. නොට් ద్వාරයට ළමයි ආදාන දෙකක් හෝ තුනක් තියෙන්නේ නැහැ කොහොමදවත් මේ විදිහට ආදාන එකක් පවණමයි තියෙන්නේ. ඒතර ආදාන එකයි කියන්නේ එක අගයක්. ඒ අගය not කියලා කියන්නේ මම කලින් කියලා දුන්නා ප්‍රතිවිරුද්ධ කරන එකයි කරන්නේ. ඒ වල not එක කියලා මෙහෙමයි අපි ලියන්නේ. උඩින් ලේරක් ගහලා. ඒ වලගේ බිඳුවයි නම් ඒ බා කියන්නේ එකයි. ඒ වලගේ එකයි නම් ඒ බා වලගේ බිඳුවයි. ඔය විදිහට අගය ප්‍රතිවිරුද්ධ කරන එකයි කරන්නේ. දැන් මේක වැඩ කරන විදිහට පරිපතයක් හදන්න ගියොත් කොහොමද හදන්නේ? ඉස්සෙල්ලා අපි ආදාන ගත්තේ ළමයි ස්විච් වලින්. ප්‍රතිදානය හොයාගත්තේ බල්බයක් දාලා ඒකේ දැල්වීම. එහෙනම් මේකට සරල පරිපතයක් අඳිනවා නම් කොහොමද කරන්න වෙන්නේ? දැන් ස්විච් දෙකක් ඕනේද කලින් වගේ? නෑනේ ආදාන එකක් තියෙන්නේ. ඒ නිසා ආදාන එකයි නම් එක ස්විච් එකයි ඕනේ. එක ස්විච් එකයි ඕනේ. ඒතර ප්‍රතිදානය සඳහා බල්බයක් ඕනේ. දැන් වැඩේ තියෙන්නේ ස්විච් බිඳුවයි. මේ බලන්න ස්විච් බිඳුවයි කියන්නේ ඕෆ්. ස්විච් ඕෆ් නම් බල්බේ එකයි කියන්නේ ඔන් වෙන්න ඕනේ. ස්විච් එකයි කියලා කියන්නේ ස්විච් ඔන් නම් බල්බේ බිඳුවයි කියන්නේ ඕෆ් වෙන්න ඕනේ. දැන් අපි ගෙවල් වල තියෙන බල්බ කොහොමද වැඩ කරන්නේ? නෑනේ. ස්විච් ඔන් කරපුවාම බල්බේ ඔන් වෙනවා. ස්විච් ඕෆ් කරොත් බල්බයත් ඕෆ් වෙනවා. දැන් වෙන්න ඕනේ මෙතන ප්‍රතිවිරුද්ධ විදියට. ස්විච් ඕෆ් කරොත් බල්බේ දැල් වෙනවා. ස්විච් ඔන් කරොත් බල්බේ ඕෆ් වෙනවා. කොහොමද ඒක කරන්නේ? ස්විච් එක ගලවලා අනිත් පැත්තට හයි කරනවා. එහෙමද? නෑ එහෙම ස්විච් එක පැත්ත මාරු කරා කියලා වෙන්නේ නැහැ. මොකද ස්විච් එක කොයි පැත්තට හරවලා තිබ්බත් ඇතුළතින් මේ වගේ එන විදුලිය විසන්ධි කිරීමයි කරන්නේ. ස්විච් එක කොයි පැත්තට හරවලා තිබ්බත් උඩ යට කොහොම මාරු කරලා තිබ්බත් ඔන් කියලා කියන්නේ මේ දෙක එකට සම්බන්ධ වෙනවා අපි ස්විච් එක දාන විදිහ අනුව. ඕෆ් කියලා කියන්නේ මේ දෙක විසන්ධි වෙලා තියෙන්නේ. මේ විදිහට වයර් දෙක ගැලවිලා තියෙන්නේ. එතකොට කරන්ට් එක යන්නේ නැහැ. නිසා ස්විච් වල පැත්ත මාරු කරලා වැඩක් නැහැ. අපිට වෙන්න ඕනේ ස්විච් එක ඔන් කරපුවාම බල්බේ නිවෙන්න ඕනේ. හරි ඒ සඳහා පරිපතයක් තමයි මේ තියෙන සරල පරිපතයක් ළමයි. මේක එක ස්විච් එකක් සහ එක බල්බයක් තියෙනවා. ඒ ස්විච් එක සහ බල්බේ සමාන්තරගතව දාලා තියෙනවා. බේම් බල්බය Q කියලා තියෙනවා මෙන්න ස්විච් එක. ඒ දෙක සමාන්තරව දාලා තියෙනවා. නේ? සමාන්තරව දාලා තියෙනවා මේ දෙක. දැන් බලන්න ස්විච් එක ඕෆ් නේ. ස්විච් එක ඕෆ්. තත්ත්වය දැන් තියෙන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? ඔන්න ඍණ අග්‍රේ බල්බයට සම්බන්ධයි. මැදින් කැඩලා ගිහිල්ලා නැහැනේ. මේ ධන අග්‍රේ මේ පැත්තෙන් එනවා. මේ R කියලා තියෙන එක ගැන වැඩි හිතන්න යන්න එපා. පස්සේ කියලා දෙන්න. ඒ හරහා විදුලිය එනවා කියලා හිතන්න. මෙහෙම ආවා මෙතෙන්ට ආවා ධන අග්‍රයත් ඔන්න බල්බයට සම්බන්ධයි. එහෙනම් බල්බේ දැල් වෙනවනේ. ප්‍රශ්නයක් නැහැ. බල්බයට විදුලිය එනවා. ස්විච් එක ඕෆ් බල්බේ දැල් වෙනවා. ඕෆ් නම් ඔන් වෙන්නයි ඕනේ කිව්වේ හරි. දැන් ස්විච් එක ඔන් කරනවා. ස්විච් ඔන් කරපුවාම බල්බේ ඕෆ් වෙන්න ඕනේ. ඕෆ් වෙයිද බලමු අපි. ස්විච් ඔන් කරපුවාම බල්බේ ඕෆ් වෙන්න ඕනේ. මේ හරහා බල්බ් ස්විච් ඔන් කරා කියලා මෙතන වයර් එකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ හරහා කරන්ට් එක එනවා. මේ පැත්තෙන් කරන්ට් එක එනවා කියන්නේ ඍණාග්‍රය සම්බන්ධයි. ධනාග්‍රය සම්බන්ධයි. ස්විච් ඔන් කරා කියලා ඒ මාර්ගයට කිසිදු වෙනසක් වුණේ නැහැ. නමුත් ස්විච් ඔන් කරපුවාම බල්බ් නිවෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අනුව පැහැදිලි කරන්න වෙන්නේ මෙහෙමයි. ස්විච් එක ඔන් කරපුවාම ළමයි බලන්න කරන්ට් එක ගමන් කරන්න පාරවල් දෙකක් තියෙනවා. දැන් ධනාග්‍රේ සිට ඍණාග්‍රේටනේ කරන්ට් එක යන්නේ. මේ විදිහට ඔන්න එක පාරක් අනිත් පාර කොහින්ද හැදෙන්නේ? අනිත් එක බල්බේ හරහා හැදෙනවා. ස්විච් එක හරහා එක පාරකුත් බල්බේ හරහා එක පාරකුත් විදිහට පාරවල් දෙකක් හැදෙනවා. ස්විච් එක ඔන් කරපුවාම. ඕෆ් කරපුවාම දැන් බල්බේ හරහා පමණයි තියෙන්නේ. එතකොට දැන් ස්විච් එක ඕෆ් කරලා තියදී බල්බේ හරහා පමණයි පාරක් තියෙන්නේ. බල්බේ හරහා විදුලිය ගිහිල්ලා බල්බේ දැල් වෙනවා. හැබැයි ස්විච් එක ඔන් කරපුවාම පාරවල් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් පාරවල් දෙක තුනක් තිබ්බත් විදුලිය ඒ හරහා යන එක තමයි වෙන්නේ. නමුත් මෙතන තියෙන විශේෂත්වය බල්බයට වඩා ස්විච් එක හරහා ප්‍රතිරෝධය අඩුයි ළමයි. ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියන්නේ උපකරණයක් කරා හෝ වයර් එකක් කරා විදුලිය ගමන් කරද්දී ඊට ඇති වෙන බාධාව. විදුලියත් අපි වගේ තමයි. ප්‍රතිරෝධය ඒ කියන්නේ බාධාව අඩු තැනින් තමයි යන්න කැමති. බාධාව අඩු තැනින්.
ඔය හරි ගමනක් යන්න පාරවල් දෙකක් තියෙනවා. එක පාරක පාර කැඩිලා මඩවලවල් හරිය මේ තියෙන්නේ. අනිත් පාර හොඳට තියෙනවා නම් අපි හොඳ පාරෙන් යන්නේ. ඒ වගේ තමයි මේකේ ප්‍රතිරෝධය බල්බය හරහා වැඩි ළමයි. බල්බය හරහා වැඩි වුණාට යන්න වෙන පාරක් නැත්නම් ඒ හරහා ගිහලා බල්බය දැල් වෙනවා. හැබැයි ස්විච් ඔන් කරපුවාම ප්‍රතිරෝධය අඩු පාරක් හම්බ වෙනවා. ඒ නිසා මේ ස්විච් හරහා පවණක් විදුලිය ගමන් කරන බල්බය හරහා යන එක නවතිනවා. යන්න පාර තිබ්බට පාර සම්පූර්ණ වුණාට විදුලිය යන්නේ නැහැ. මොකද යන්න ලේසි පාරක් තියෙනවා. ස්විච් හරහා විදුලිය ගමන් කරන බල්බය නිවිලා යනවා. හරිද? අන්න එහෙම දෙයක් වෙනවා. එහෙනම් ස්විච් ඔන් කරපුවම බල්බය නිවිලා යන්නේ ඒ හරහා විදුලිය ගමන් කරන නිසා. එයි මෙහෙම එකක් දාලා තියෙන්නේ. R කියලා එකක්. මේ R කියන ළම ප්‍රතිරෝධකය. ඒ කියන්නේ ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධකයක් දාන්න හේතුව රෙසිස්ටර් කියන එකක්. දැන් ස්විච් ඔන් කරපුවම ළමයි මේ බලන්න බැටරි වල ප්‍රතිරෝධකය නැත්තම් බැටරි වල ධන ඍණ අග්‍ර කෙලින්ම වයර් එකක් කරා මේ ස්විච් එකක් කරා සම්බන්ධ වෙනවා. හිතන්නකෝ බැටරි එක ධන ඍණ අග්‍ර දෙක එකට සම්බන්ධ කරා කියලා වයර් එකකින්. මොකද වෙන්නේ? මෙතනදී විදුලිය උපරිම ධාරාවක් ගමන් කරනවා. ඒ උපරිම ධාරාවක් ගමන් කරන නිසා තමයි රත් වෙලා ගිනියම් වෙලා උණු වෙලා යන වයර් එක කරන්ට් එකේ බැටරි දෙන කරන්ට් එක බහලා යනවා එකපාර. ලොකු බැටරියක් නම් පුපුරලා යන්න පව පුළුවන්. හරිද? ඒ නිසා ෂෝට් සර්කිට් වෙනවා කියලා අපි කියන ධන ඍණ අග්‍රයකට සම්බන්ධ කරන්නේ නැහැ. උපකරණයක් මේ බල්බයක් වගේ උපකරණයක් කරා නැතුව. එහෙම සම්බන්ධ කරොත් ලොකු හානියක් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක වළක්වන්න තමයි ප්‍රතිරෝධකයක් දාලා තියෙන්නේ. මේ ප්‍රතිරෝධකයක් දාලා තිබ්බහම මෙහෙම ස්විච් එකක් දැම්ම කියලා ගැටලුවක් නැහැ. විදුලිය උපරිම ධාරාවක් ගැලීම නවත්තලා දානවා. හරි. ඔන්නෝක තමයි කතාව නොට් ద్వාරයේ පරිපතය වැඩ කරන විදිය කියලා දෙන්න. ඒක අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස්. හරි ළමයි. එතකොට දැන් අද අපි කතා කළේ මූලික තාර්කික ద్వාර ගැන. හරි මූලික තාර්කික ద్వාර මොනවද මූලික තාර්කික ద్వාර? තාර්කික ద్వාර වර්ග තියෙනවා මූලික තාර්කික ద్వාර කියලා වර්ගයකුත් සංයුක්ත තාර්කික ద్వාර කියලා වර්ග. මූලික තාර්කික ద్వාර 2යි 3යි and or not. සංයුක්ත තාර්කික ගැන අපි පස්සේ කතා කරමු. and ద్వාරේ වැඩ කරන්නේ කොහොමද ළමයි? ඒකේ රූප සටහන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ සත්‍යතාව වගු අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක වැඩ කරන විදිය විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඉක්මනට මම ආපහු මතක් කරගෙන යනවා. and එක කොහොමද වැඩ කරන්නේ? and එකේ රූපය අඳින්නම් මම මෙන්න මේව තමයි අඳින්න වෙන්නේ. ඒතර A සහ B වගේ ආදාන දෙනවා නම් ප්‍රධානය කොහොමද යන්නේ? A.B කියලා. මේක වැඩ කරන විදිය විස්තර කරන්න අපි වගුවක් ඇන්දොත් A සහ B. A සහ B කියලා ආදාන දෙකයි නම් ළමයි A සහ B ට තියෙන්න පුළුවන් අගයන් අවස්ථාව වෙන්නේ මොනවද? 0.0 0.1 1 සහ 1 කියලා. හරිද? ඒක තමන් මතක තියාගන්න ඉදිරියට වැදගත් වෙනවා. ద్వාරේ මොකක් වුණත් මේ ටික එකම විදිහට නෙන්නේ. ඊට පස්සේ A.B කියන එක අපි හෙව්වොත් and එකේදී මොකද වෙන්නේ? ආදාන සියල්ලම සත්‍ය වූ විට පමණක් ප්‍රධාන සත්‍යයි. දැන් මෙතන නම් A සහ B සත්‍ය වුණොත් විතරක් ප්‍රධාන සත්‍යයි. A සහ B සත්‍යද? නැහැ. A සහ B සත්‍යද? නැහැ. A සහ B සත්‍යද? නැහැ. A සහ B සත්‍යද? ඔව්. මොන විදිහට තමයි and එක ගැන කියන්නේ. ඒතර O එක ගැන මොනවද කියන්න වෙන්නේ? හරි එතකොට O ద్వාරය ගැන මොකක්ද කියන්න තියෙන්නේ? O ద్వාරය ගැන කියන්න තියෙන්නේ O ద్వාරයේ සංකේතය අපි අඳින්නේ මෙන්න මේ ආකාර හැඩයකට. ආදාන AB නම් ප්‍රතිදාන A+B කියලා ලියනවා. මේකේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න සත්‍යතාව වගුව ඇන්දොත් AB ద్వාරයේ මොකක් වුණත් අවස්ථා ටික මෙච්චරයි ආදාන දෙකක් නිසා අවස්ථා හතරයි. A+B
මෙතන a + b ප්‍රතිදානය O ద్వාරය නිසා. හරි ඔය එකේදී කියන්නේ මොකද්ද? හෝ කියන අර්ථය a හෝ b සත්‍ය නම් ප්‍රතිදානයේ සත්‍යයි. a හෝ b සත්‍ය නම්. හෝ කියලා කියන්නේ එකක් හෝ නේද? මොකක් හරි දෙකෙන් එකක් සත්‍ය වෙනවා. a හෝ b සත්‍යද නැහැ. a හෝ b සත්‍යද නැහැ. a හෝ b සත්‍යද නැහැ. වැරදුනා. a හෝ b සත්‍යද කියපුවම එකක් සත්‍ය වෙනොත් ඇති. a හෝ b කියපුවම එකක් ඇති. a හෝ b සත්‍යද? ඔව්. a හෝ b සත්‍යද? ඔව්. a හෝ b සත්‍යද? දෙකම සත්‍යයි. ඔව්. එකයි. එහෙනම් මේකේ මුල් අවස්ථා තුනම බිඳුවයි අවසාන විතරක් එකයි. මේකේ මුල් එක බිඳුවයි ඉතුරු අවස්ථා තුනම සත්‍යයි. ඔන්න ඔය විදිහට තමයි ద్వාර තුන ගැන විස්තර කරන්න තියෙන්නේ. not ద్వාරය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? not ద్వාරයේ පරිපත සංකේතය මෙහෙම අපි අඳිනවා. ආදාන එකක් පමණයි තියෙන්නේ. ආදානය a නම් ප්‍රතිදානය a බා කියලා ලියනවා. සත්‍යතාවක් කොට අඳින්න වෙන්නේ a බා. අවස්ථා දෙකක් විතරයි තියෙන්නේ. මොකද ආදාන එකයි නම් අවස්ථා දෙකයි. ආදාන එකයි නම් අවස්ථා දෙකයි. බිඳුව වෙන්න පුළුවන් එක වෙන්න පුළුවන්. බිඳුව නම් a බා එකයි. එක නම් බිඳුවයි. ඔය ටික තමයි not ద్వාරය ගැන දැනගන්න තියෙන්නේ. ඊට අමතරව අර සරල පරිපත ගැන පොඩි අදහසක් දැනගන්න ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය නැහැ කියන්නේ ඕවා ගැන වැඩි පේපර් එකේ අහන්න යන්නේ නැහැ. නමුත් දැනගෙන ඉන්න එක හොඳයි ක්‍රියාකාරීත්වය විස්තර කරන්න සරල පරිපතයක් අඳින්න කිව්වොත් අඳින්නේ කොහොමද කියලා. and ద్వාරයට නම් සූචක දෙක ශ්‍රේණිගතව අඳින්න ඕනේ. O ద్వාරයට නම් සූචක දෙක සමාන්තරගතව අඳින්න ඕනේ. not ద్వාරයේදී බල්බය සහ සූචකය සමාන්තරගත කරලා ප්‍රතිරෝධකයක් දාලා අඳින්න ඕනේ. හරි ඊළඟට අපි බලමු එහෙනම් සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ මොනවද කියලා. සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත කියන වචනේ අර්ථය ළමයි මූලික ద్వාර එකිනෙක සම්බන්ධ කරමින් හදා ගන්නවා කියන එක. දැන් අතරම පරිපතයක් ගත්තොත් පරිපතයක තියෙන්නේ ඔය විදිහට තාර්කික ద్వාර එකිනෙකට සම්බන්ධ කරලා හදාගත්ත දේවල්. තාර්කික ద్వාර එකක් දෙකක් තුනක් නෙමෙයි 100ක් 200ක් වෙන්න පුළුවන් 1000ක් 2000ක් වෙන්න පුළුවන් ලක්ෂයක් දෙකක් වෙන්න පුළුවන්. ඒ වගේ තාර්කික ద్వාර අතිවිශාල ප්‍රමාණයක් විවිධ විදිහට සම්බන්ධ කර ගැනීම මගින් තමයි පරිපත නිර්මාණය කරගන්නේ. හරි එතකොට අපි මේ තව ద్వාර දෙකක් හදාගන්න විදිහ බලන සංයුක්ත තාර්කික ద్వාර නෝ ద్వාරය. නෝ ద్వාරය කොහොමද හදාගන්නේ? මේ වචනේ ඇතුළත තියෙනවා සම්බන්ධ කරගන්න ద్వාර මොනවද කියලා. නෝ ඕ කියලා වචනයක් තියෙනවා නා එහෙනම් මේකේ ඕ එකක් තියෙනවා. n එකෙන් කියවෙන්නේ මොකද? n එකෙන් කියවෙන්නේ not. එහෙනම් මේ බලන්න රූපය ඕ ద్వාරයක් සහ not ద్వාරයක් ශ්‍රේණිගතව කියන්නේ එකට පස්සෙ එකක් විදිහට ශ්‍රේණිගතව සම්බන්ධ කර ගැනීමෙන් නෝ ద్వාරය නිර්මාණය කරගන්න. ඕ ద్వාරයක් තියෙනවා ඒකෙන් ලැබෙන ප්‍රතිදානය not එකට ආදානයක් විදිහට දීලා සකස් කරගන්නවා. මේ වගේ අවස්ථාවකට දැන් මෙහෙම අඳින්න නැතුව මේ විදිහට අඳින්න ద్వාරයක් දීලා තියෙනවා. මේක තමයි දැන් නෝ ద్వාරය. මේ වගේ එදෙන අවස්ථාවකට අඳින්න තනි ద్వාරයක් දීලා තියෙනවා. ඒ ద్వාරය තමයි නෝ ద్వාරය කියන්නේ. එම්මයි නෝ ద్వාරය හැදෙන්නේ. නෝ ద్వාරය හැදෙන විදිහයි මේක කියලා තියෙන්නේ. දැන් මේකේ ප්‍රතිදානය කොහොමද වෙන්නේ? O එකෙන් ගිහිල්ලා not එකෙන් යනවා. එහෙනම් A සහ B O එකෙන් ගියොත් A + B A + B කියන එක not එකෙන් ගියොත් දැන් මේ A + B කියන්නේ තනි කොටසක් ඈ. A දුන්නොත් A බා නම් A + B දුන්නොත් A + B වල බා කියලා මේ විදිහට සම්පූර්ණ A B කියන අකුරු දෙකටම වදින විදිහට අයිති වෙන විදිහට ඉර දිගට අඳින්න ඕනේ. හරිද? දැන් මේ ඉදිරියේදී පාඩම ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා මේකේ අදහස වෙනයි ඈ. මේකේ not එක තියෙන්නේ A වලට පමණයි. මේකේ අදහස වෙනයි. මේකේ not එක තියෙන්නේ B වලට විතරයි. මේකේ අදහස වෙනයි. මේකේ not එක තියෙන්නේ A සහ B වලට. ඒක තමයි මෙතෙන් දෙන්න ඕනේ. A සහ B කියන සම්පූර්ණ එක තමයි not එක කරා යන්නේ. අන්න ඒ වගේ දෙයක් අවශ්‍ය වුණොත් එහෙම අපි මෙන්න මේ නෝ ద్వාරය පාවිච්චි කරන්න පුළුවන් තනි ద్వාරයක් විදියට. ద్వාර දෙකක්
ඔය එකයි නොට් එකයි පාවිච්චි කරන්නේ නැතුව සංයුක්ත තාර්කික ద్వාරයක් විදිහට නෝ එක පාවිච්චි කරනවා. නෝ එකේදී එහෙනම් රූපය අඳින්නේ කොහොමද? නෝ එකේ රූපය අඳින්න ඔය එකම තමයි තියෙන්නේ. ඔය එකට පස්සේ නොට් එකක් තියෙනවනේ. ආන්ගේ නොට් එකක් තියෙනවා කියලා කියන්නේ අර නොට් එකේ කුඩා රවුම විතරක් දාලා තියෙනවා. ත්‍රිකෝණය අයින් කරලා රවුම මෙතන දාලා තියෙනවා. එහෙනම් ඔයාලා හිතන්න ඕනේ ඔය එකකින් පස්සේ නොට් එකක් හරහා ගිහිල්ලා වෙන උත්තර විදිහට තමයි මෙහෙම එකක් තිබ්බොත් එන්නේ කියලා. නෝ ద్వාරේ. AB නම් ආදාන දෙක ප්‍රතිදාන A + B වල බා කියලාම ලියන්න ඕනේ. ඒක හැදෙන විදිහ මේක ඇසුරෙන් තේරුම් ගන්න. කලින් මේ තියෙන මේ. හරිද? ඒතර සත්‍යතාවක කොහොමද හදාගන්නේ? සත්‍යතාවක හදාගන්න වෙනිතර වගේමයි ආදාන දෙකයි නම් අවස්ථා හතරයි. අපි A + B හොයලා ඊට පස්සේ ඒකයගේ ප්‍රතිවිරුද්ධ කරනවා. ඇයි A + B කියලා කියන්නේ ඔය කරා යන එක ඔය කරා ගිහිල්ලා ඊට පස්සේ නොට් එක කරා යන්න ඕනේ. හරිද? එහෙනම් බිඳුව නම් දැන් ඔය කරා ගියපුවම ඔය කරා යනකොට මොකද වෙන්නේ කියලා දැන් මතක් වෙන්න ඕනේ. බිඳුව නම් බිඳුව හෝ බිඳුවයි. බිඳුව හෝ එකක් සත්‍ය නම් පිළිතුර සත්‍යයි. මේ අවස්ථා තුනේම එකයි. ඒතර බිඳුව නොට් එකකින් ගියොත් එකයි. එක නොට් එකකින් ගියොත් බිඳුවයි. අන්න ඒ විදිහට අවසාන උත්තරේ හදා ගන්නවා. හරිද? ඒතර මේක මෙහෙම තීරු දෙකක් ලියන්න නැතුව තනි තීරුවකින් නෝ ద్వාරයට අදාළ සත්‍යතාවකව මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් නෝ ద్వාරයට අදාළ සත්‍යතාවකව මේකයි. සහ පරිපථ සංකේතය මේ තියෙන්නේ. හරිද? හරි දැන් අදහස තේරෙන්නේ නැත්නම් සංයුක්ත තාර්කික පරිපථ කියන්නේ සංයුක්ත ద్వාර කියන්නේ මොකක්ද කියලා. හරි. තව ඒ වගේම පරිපථයක් තියෙනවා. ඒක ඉගෙන ගන්න යන්න කලින් ළමයි මේ නෝ ద్వාරයේ හැදෙන විදිහ කලින් වගේම සරල පරිපථයකින් විස්තර කරන්න ඕනේ. ඒකට එකක් නැද්ද කො? නෝ ద్వාරයේ මෙන්න මේමයි හැදෙන්නේ කියලා සරල පරිපථයක් අඳින්න ඕනේ. ඒකට රූපයක් නෑ ළමයි. නැන්ඩ් එකට විතරයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ නැන්ඩ් එකට. නැන්ඩ් එකට දීලා තියෙනවා සරල පරිපථයක්. නමුත් නෝ එකටත් එකක් ඕනේ. නෝ එකට නෑ මේකේ. හරි ඔයාලා හිතලා අඳින්න බලන්න. ඔයාලා හිතලා නැන්ඩ් එකට එකක් ඇඳලා මට එවන්න බලන්න. ෆොටෝ එකක් ගහලා එවන්න WhatsApp එකට දාන්න. නැන්ඩ් එකට සරල පරිපථයක්. sorry නැන්ඩ් එකට නෙමෙයි නෝ එකට. නෝ එකට. නැන්ඩ් එකට තියෙනවානේ. දැන් ඔයාලා නැන්ඩ් එක කොහොමද හැදෙන්නේ කියලාත් බලලා මේක බලලා තේරුම් ගන්න. තේරුම් අරන් නැන්ඩ් එකේ සරල පරිපථයක් දීලා තියෙනවා මේකත් කියවලා බලලා නෝ එකට සරල පරිපථයක් අච්චු පොතේ නෑනේ. නෑනේ දාලා නෑ. නෝ එකට සරල පරිපථයක් ඇඳලා මට එවන්න. සරල පරිපථයක් කියන්නේ මෙන්න මේක. මෙන්න මේ දේ ඇඳලා එවන්න. මෙන්න මේක. ඇඳලා ෆොටෝ එකක් ගහලා දාන්න බලන්න WhatsApp group එකට දාන්න. හරි. ලබන සතියේ මම ඒවත් බලලා ඉතුරු ටික සාකච්ඡා කරනවා. සංයුක්ත ద్వාර ගැන ලබන සතිය මුල ඉඳන් ආයි කියලා දෙන්න. දැනට මූලික තාර්කික ద్వාර අදට මූලික තාර්කික ద్వාර තුන ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න and or not කියන ద్వාර තුන ගැන හොඳින් බලා ගන්න. සරල පරිපථ තාර්කික ద్వාර රූප සටහන ඒ කියන්නේ මොකද පරිපථ සංකේතය සහ සත්‍යතාවක මේ ටික බලා ගන්න. හරි එහෙමනම් අදට පන්ති අවසන් කරමු ළමයි. මේ අතපසු වුණේවා සම්පූර්ණ කරගන්න. දැන් මේ හතරවෙනි පාඩමත් තව සතියකින් දෙකකින් අවසන් කරපුවාම පළවෙනි පාඩම් 6ම අවසන්. ඒතොර මේ පාඩම් 6 ගැන ගැටලු තියාගන්න එපා. සම්පූර්ණ ඒවා ඉවර කරගන්න. ටියුට් කම්මුච්චනේ තේ ආයතනෙන් ගන්න. ඔයාලා අච්චුපත් කියලා නෝට් පුළුවන් විදිහට හදාගන්න. බැරි වුණේ ඒවා පස්සේ ලියාගන්න තියාගන්න. ඒක පන්ති පටන් ගත්තාම මොකක් හරි බලමු. ප්‍රශ්න දීලා තියෙනවා ලියන්න. ගණන් හදන්න තියෙනවා හදන්න. පේපර් එකක් දීලා තියෙනවා ලියන්න. ඒක සාකච්ඡා කරන්න ඕනේ ඊළඟට. හරිද? හරි. වෙන විශේෂ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp group එකට දාන්න. ඔයාලගේ අර දලදාගම් පන්තියේ ළමයි එහෙම මම අතුලත් කරලා වෙනම WhatsApp group එකක් හදලා තියෙනවානේ. දෙකක් තියෙනවානේ. ඒ දෙක පැටලිලා තියෙන්නේ. දෙකේම ඉන්න අයත් ඉන්නවා එකක ඉන්න අයත් ඉන්නවා. ඒ නිසා මම දෙකේම ඉන්න එකකට අරන් එකක් අයින් කරනවා. ඒ නිසා 10 වසරේ හැමතැනම ඉන්න අය එක group එකකට දාගන්නවා. නැත්තම් පැටලෙන නිසා. හරි එච්චරයි කියන්න තියෙන. එහෙනම් ලබන සතිය අපි පන්තිය කරමු 4:00ට. සියලු දෙනාට සුබ සතියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.